කතා කරන්න අපි අද කතා කරන්න ධාරා විද්‍යුතයේ විද්‍යුත් ක්ෂමතාව හා තාපන ඵලය කියන කොටස. අපි එම කොටසේ සිද්ධාන්ත හා ගැටලු විවරණය කරන විදිය මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විද්‍යුත් ශක්තිය හා ක්ෂමතාවය විභවාන්තරයක් යටතේ අයි ධාරාවක් සිම්පල් T කාලයක් තුල ගලා යාමේදී නිදහස් වන මුළු ශක්තිය කියන්නේ සන්නායකයක් කරහා හා විද්‍යුත් උපකරණයක් කරහා විභවාන්තරයක් තියෙනවා නම් අයි ධාරාවක් ගලා යනවා නම් උපක්‍රමය හරහා සිම්පල් T කාලයක් තුල එම අයි ධාරාව ගලා ගියොත් එහෙම ඒ උපක්‍රමයේ තුලින් නිදහස් වෙන මුළු ශක්තිය අපි ලියන්න පුළුවන් W සමානයි VIT කියලා. විද්‍යුත් ශක්තිය නිදහස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ශක්තිය නිදහස් වීමේ ශීඝ්‍රතාවය. ඒතකොට ශක්තිය W නම් තත්පරයකින් නිදහස් වෙන ශක්තිය තමයි අපි නිදහස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. ශක්තිය නිදහස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ විද්‍යුත් ක්ෂමතාවය. තත්පරයකින් නිදහස් වෙන ශක්තියට අපි කියන විද්‍යුත් ක්ෂමතාවය කියලා. එහෙනම් විද්‍යුත් ශක්තිය අපි සිම්පල් T වලින් බෙදුවට පස්සේ අපිට එනවා ක්ෂමතාවය. ඒතකොට ක්ෂමතාවය සමානයි P සමානයි VI. අපි ක්ෂමතාවයම එන ඒකකය වොට්. ඉහත ඕනෑම උපකරණයක් ඉහත සමීකරණයම ඕනෑම උපකරණයක් මෝටර් තාපන දඟල සූත්‍රිකා බල්බ සඳහා යෙදිය හැකියි. ප්‍රශ්න ධාරාවේ තාපන ඵලය සන්නායකයක් තුළින් විදුලි ධාරාවක් ගලා යන නිදහස් ඉලෙක්ට්‍රෝන පරමාණු අයන සමග සිදු කරන ගැටුම් වලදී ස්වකීය චාලක ශක්තියෙන් කොටසක් ඒවාට ප්‍රදානය කරයි. මෙයින් පරමාණු වල කම්පන චාලක ශක්තිය වැඩි වී සන්නායක තුල උෂ්ණත්වය ඉහළ යනවා. ඒක ඇත්තටම සන්නායකයක් තුලින් ධාරාවක් ගලා යනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන අයන සමග ඇති කරන ගැටුම් වලින් එයාලගේ චාලක ශක්තිය හානි කර ගන්නවා. ඒවා පරමාණු වල ඒතර පරමාණු වලට ඒවා ලබා දීලා ඒතර පරමාණු ගන්න මේ හානි වෙන චාලක ශක්තිය. ඒතර පරමාණු වල චාලක ශක්තිය වැඩි වෙලා සන්නායකය තුල උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය වැඩි වෙන නිසා ඒ උෂ්ණත්වය වැඩි වෙන හේතුව නිසා සන්නායකය තුලින් තාපයේ විදියට ශක්තිය හානි වෙනවා. W සමානයි VIT. ඒතර අපිට සන්නායකයකට දාන්න පුළුවන් V සමානයි IR කියන සමීකරණය. V සමානයි IR දැම්මට පස්සේ අපි මෙතන VIT කියන එකේ V වලට IR කියන එක ආදේශ කරාට පස්සේ අපිට එන සමීකරණයක් I වර්ග RT කියලා. ඒ වගේම එතකොට P සමානයි VI කියන සමීකරණේ V වලට අපි IR කියලා ආදේශ කරාට පස්සේ එතකොට මේ සන්නායකයේ ප්‍රතිරෝධය කැපිටල් R නම් අපිට ක්ෂමතාවය P සමානයි I වර්ග R කියලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට I ලියන්න පුළුවන් V බෙදීම R කියලා. එතකොට W සමානයි V වර්ග බෙදීම R සිම්පල් T. එතකොට අපිට P සමානයි VI වලත් I වලට V බෙදීම R කියලා දාන්න පුළුවන්. P සමානයි V වර්ග බෙදීම R. ඒක නිසා අපිට ක්ෂමතාවය හා ශක්තියට සමීකරණ තුන බැගින් එනවා. එතකොට අපි ශක්තිය ගත්තේ W සමානයි VIT කියලා. එතකොට අපිට තව සමීකරණයක් වෙනවා W සමානයි I වර්ග RT කියලා. තව සමීකරණයක් අපිට එනවා W සමානයි V වර්ග බෙදීම R සිම්පල් T කියලා. ක්ෂමතාවයටත් අපිට සමීකරණ තුනක් වෙනවා. එකක් තමයි P සමානයි VI. මේක තමයි අපේ ඔරිජිනල් සමීකරණය. ඊට පස්සේ P සමානයි I වර්ග R කියන එක තව සමීකරණයක් අපි ඔප්පු කරනවා. තව සමීකරණයක් P සමානයි V වර්ග R කියලා අපි ඔප්පු කරනවා. එතකොට මේකෙදී අපි අර දාරිත්‍රිකවලදීම අපි දාරිත්‍රිකවලත් දාරිත්‍රික ගබඩා වන ශක්තිය අපි භාගයයි QV කියලා ඔප්පු කරගෙන ඊට පස්සේ තව සමීකරණ දෙකක් ඔප්පු කරගත්ත භාගයයි CV වර්ග හා භාගයයි Q වර්ග බෙදීම C කියලා. ඒක අපි අර සංසන්දනය කරන්න අවශ්‍ය වන අවස්ථාවවලදී අපිට අර සමීකරණ තුනෙන් එකක් අපි තෝරගත්තා. Q නියත වෙලාවේදී අපි භාගයයි Q වර්ග බෙදීම C තමයි ශක්තියත් එක්ක ධාරිතාව හා ශක්තිය සංසන්දනය කරන්න ගන්න. ඒ වගේම භාගයයි CV වර්ග ගන්න V නියත අවස්ථාවේදී ශක්තිය හා ධාරිතාව අතර සංසන්දනය කරන්න අපි ගන්න භාගයයි CV වර්ග. ඒ වගේම අපිට ධාරාවේ තාපන ඵලෙදිත් අපිට ක්ෂමතාවය සංසන්දනය කරන්න පුළුවන් ප්‍රතිරෝධයත් එක්ක මේ සමීකරණ දෙක අනුව. එතකොට අපි ක්ෂමතාවයේ ප්‍රතිරෝධයත් එක්ක වෙන ධාරාව නියත අවස්ථාවේදී ක්ෂමතාව ප්‍රතිරෝධයත් එක්ක වෙනස් වෙන විදිහ අපි සංසන්දනය කරන්නේ P සමානයි I වර්ග R සමීකරණය. ඒතර I නියත නම් අපිට P සමානුපාතිකයි R කියලා ගන්න පුළුවන්. එතකොට විභවාන්තරය නියත නම් යම්කිසි ප්‍රතිරෝධ දෙකක් අතර ඒ දෙන්න අතර ක්ෂමතාවය ප්‍රතිරෝධයත් එක්ක වෙනස් වෙන විදිහ සංසන්දනය කරන්නේ මෙන්න මේ සමීකරණය P සමානයි V වර්ග R කියන සමීකරණයෙන්. එතකොට P සමානුපාතිකයි 1ට R කියලා ගන්න පුළුවන්. ගැටලු හදනකොට මේ වගේ ප්‍රශ්න හම්බෙන්න පුළුවන් අපිට.
එතකොට මුළු විද්‍යුත් ශක්තියම තාපය බවට පරිවර්තනය කරන ප්‍රතිරෝධක අපි අකර්මණ්‍ය ප්‍රතිරෝධක ලෙස හඳුන්වනවා පැසිව් රෙසිස්ටර්ස් කියලා. එතකොට V සමානයි IR ඇසුරෙන් සකස් කළ සමීකරණ භාවිතා කළ හැකි යම් උපක්‍රමයක ජනනය වන තාපයේ සෙවීම සඳහා පමණයි. එතකොට V සමානයි IR වලින් අපි ගන්න උපක්‍රමයක ජනනය වන තාපය. ඒ කියන්නේ එයාගේ අර අපි ධාරාව ගමන් කරන නිසා ඇතිවන තාපය සෙවීමට. එතකොට අපිට විද්‍යුත් තාපන ඵලයේදී අපිට තියරි ටික තියෙන්නේ තමයි V සමානයි. එතකොට උපකරණයකින් V විභවාන්තරයක් ඇත්තේ I ධාරාවක් ගන්නකොට උපකරණයකින් ශක්තිය හානිවන සිම්පල් t කාලය ඇතුළත හානිවන ශක්තිය අපිට W සමානයි VIT කියලා ලියන්න පුළුවන්. ඒ වගේම හානිවන තාපය හානිවීමේ ශීඝ්‍රතාවය P සමානයි VI කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට ඒකට සමීකරණ දෙකක් වෙනවා. P සමානයි I වර්ග R, P සමානයි V වර්ග බෙදීම R කියලා. එතකොට අපිට ඒ අනුව අපිට ඒ සමීකරණ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් ගණන් හදන්න. අපි බලමු ශ්‍රමතාව හා තාපන ඵලයේ ගැටලු කිහිපයක් විවරණය කරන්නේ කොහොමද කියලා. මේක ඉතා කුඩා කොටසක්. හැබැයි මේක අපිට ඉස්සරහට ඕන වෙනවා. මේ අපි විද්‍යුත් ශක්තිය හා ශ්‍රමතාවය කියන එක ඇත්තටම ධාරා විද්‍යුතයේ මැදට දාලා තියෙනවා. සමක ධාර්ථක වලට කලින්. හැබැයි මේ සමීකරණයේ විද්‍යුත් ශක්තිය හා ශ්‍රමතාවය ගණන් හදන්න අපිට අර E සමානයි IR ධන R, V සමානයි E ඍණ IR ඒවයි කියන සමීකරණ ඕන. දැන් මෙතන අපි ඊළඟට තියෙන තියරි ටික තමයි විද්‍යුත් ග්‍රාමක බල ප්‍රභව ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අපි කෝෂයක අග්‍රතර විභවාන්තරය හොයන්නේ කොහොමද? කෝෂයක හරහා ධාරාව කෝෂයකට R කියලා ප්‍රතිරෝධයක් සම්බන්ධ කරාට පස්සේ එයා හරහා ගමන් කරන ධාරාව හොයන්නේ කොහොමද? එතකොට කෝෂයක අග්‍රතර විභවාන්තරය හොයන්නේ කොහොමද? සමක කෝෂ හොයන්නේ කොහොමද අපි? සමක කෝෂ කොහොමද හොයන්නේ? ඒ වගේ අපිට තියෙනවා තියරි ටිකක්. ඒ තියරි ටිකත් කරලා තමයි හරිනම් විද්‍යුත් ශ්‍රමතාව හා තාපන ඵලය කියන කොටසට යන්න ඕන. අපි ඒක නිසා අපි ඒ තියරි ටිකත් බලලම විද්‍යුත් ශ්‍රමතාව හා තාපන ඵලය කියන කොටසට යමු. එතකොට අපිට තේරෙනවා අපිට ඒ විවරණය කරන ගැටලු අඳුන ගන්න පුළුවන් කොහොමද හදන්න කියලා. ඒක නිසා අපි මේ V වර්ග බෙදීම R කියන සමීකරණය ඒතර විද්‍යුත් ශ්‍රමතාව හා තාපන ඵලයේ තියෙන තියරි කොටස් ටික මේ ටික. හැබැයි ඒකේ අපිට ගණන් හදන්න ඉතිරි කොටස් ටිකත් ඕන තියරි කොටස් ටික. ඒතර අපිට විද්‍යුත් ගාමක බල ප්‍රභව කියලා අපි දැන් කතා කරනවා. සාමාන්‍යයෙන් කෝෂ තමයි අපි විද්‍යුත් ගාමක බල ප්‍රභව කියලා කතා කරන්නේ. විද්‍යුත් ගාමක බල ප්‍රභව සාමාන්‍යයෙන් කෝෂ විද්‍යුත් ජනක කියලා කියන්නේ සරල ධාරා ඩයිනමෝ ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝ. ඒ කියන්නේ විද්‍යුතේ ජනනය කරන දේවල් වලට අපි කියනවා විද්‍යුත් ගාමක බල ප්‍රභව කියලා. එතකොට සන්නායකයක් තුළ ධාරාවක් ගැලීමට අවශ්‍ය විභවාන්තරය සපයන ඒවට තමයි අපි කියන උපකරණ වලට විද්‍යුත් ගාමක බල ප්‍රභව කියලා. විද්‍යුත් ගාමක බල ප්‍රභවයක ක්‍රියාව ජල පොම්පය සිය ශක්තිය වැය කොට අඩු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ජලයේ වැඩි ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට ගෙන එන්නාseම විද්‍යුත් ගාමක බල ප්‍රභවයේ සිය අභ්‍යන්තර ශක්තිය වැය කරලා අඩු විද්‍යුත් විභව ශක්තියක තියෙන ආරෝපණ වැඩි විද්‍යුත් විභව ශක්තියට ගේනවා. එතකොට කෝෂයක් කරන්නේ එයාගේ ශක්තිය වැය කරලා අඩු විද්‍යුත් විභව ශක්තියක් තියෙන ආරෝපණ වලට වැඩි විද්‍යුත් විභව ශක්තියක් දෙනවා. එතකොට ආරෝපණ වැඩි ශක්තියක සිට අඩු ශක්තියකට ගලා යනකොට ශක්තිය නිදහස් කරන අතර එම ශක්තිය ප්‍රයෝජනවත් කාර්යකට යොදවා ගන්න පුළුවන්. එතකොට අපි කෝෂයෙන් කරන්නේ ආරෝපණ වල විද්‍යුත් ශක්තිය වැඩි කරනකොට එතකොට විද්‍යුත් ශක්තිය වැඩි කරාට පස්සේ ආරෝපණ වල ආරෝපණ ශක්තිය වැඩි තැන ඉඳන් ශක්තිය අඩු තැනට ගලාගෙන යනවා. ජල පොම්පයේ ජලය නූපදනවා සේම විද්‍යුත් ගාමක ප්‍රභවයේද ආරෝපණ නූපදවයි. ඒ කියන්නේ අපි දැන් ජල පොම්පයකින් අපි කරන්නේ ජලය මේ ගුරුත්වාකර්ෂණ යාගේ ජලය අපි ඉහළට ඔසවන එක තමයි කරන්නේ. ඒ කියන්නේ අර විභව ශක්තියක් දෙන එක. ඒ වගේම විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් කරන්නේත් ආරෝපණ වලට ශක්තියක් දෙන එක. එයාලා ගමන් කරන්න අවශ්‍ය ශක්තිය දෙන එක තමයි විද්‍යුත් ගාමක බල ප්‍රභවයෙන් කරන්නේ. එතකොට ඒ කියන්නේ ජල පොම්පයක්. එතකොට අපි මේ ආරෝපණ කියන එක සන්නායකය තුල තියෙන. ඔය ආරෝපණය වල චලිතයට අවශ්‍ය සහයෝගය දෙන එක තමයි අපි විද්‍යුත් ගාමක බල ප්‍රභවයෙන් කරන්නේ. ඉතර විද්‍යුත් ගාමක බල ප්‍රභවවල ශක්ති පරිණාමන. එතකොට වේලිඝෝෂයේ ශක්තිය රසායන ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. ඩයිනමෝ වල යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. එතකොට චුම්බක ක්ෂේත්‍ර කොටසේ අපිට අහු වෙනවා ඩයිනමෝව කොහොමද යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙන්නේ කියලා. සූර්ය කෝෂ වලින් කරන්නේ සූර්යාගේ ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන එක. ඉන්ධන කෝෂ වලින් කරන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන එක. තාප විද්‍යුත් පුංජයෙන් කරන්නේ තාප ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන එක. ඒ නිසා අපි භාවිතා කරන විද්‍යුත් ගාමක බල ප්‍රභව කීපයක් ඔතන දීලා තිනවා. මේ විද්‍යුත් ගාමක ප්‍රභවවල ඔරිජිනල් කියන්නේ ආරම්භක ශක්ති ප්‍රභේදය දීලා තිනවා. ඊට පස්සේ අපි ඒක අවසානයේ විද්‍යුත් ශක්තිය බවට තමයි පරිවර්තනය කරන්නේ.
ඊට පස්සේ මේ විද්‍යුත්ගාමක බලය අර්ථ දැක්වීම කියන කොටස තියෙනවා. විද්‍යුත්ගාමක බලය අර්ථ දැක්වීම කියලා කියන්නේ ප්‍රභවය තමාද ඇතුළත් සංවෘත පරිපථය වටා ඒකක ආරෝපණයක් එක්වරක් ගමන් කරවීමේදී ඊට ලබා දෙන ශක්තිය. මේක ගොඩාක් වැදගත් සිද්ධාන්තයක්. ඒකට හේතුව තමයි මේ සිද්ධාන්තය අපි අනිවාර්යයෙන්ම මේ සිද්ධාන්තය අපිට ගොඩක් වැදගත් වෙනවා ඉදිරියේ අපි ගැටලු හදනකොට. ඒකින්ද මේක මතක තියාගන්න මේ සිද්ධාන්තය මොන විදිහට දෙන්න කියලා. ඒ සිද්ධාන්තය තියෙන්නේ ප්‍රභවය තමාද ඇතුළත්. ඒතකොට අපි දැන් මේ සංවෘත පරිපථයක් ගත්තට පස්සේ ප්‍රභවය තමාවද ඇතුළත් සංවෘත පරිපථය ඒතර සම්පූර්ණ පරිපථය හරහා එකයි කූලෝම ආරෝපණයක් ගමන් කරවන්න. සම්පූර්ණ තමන්ගේ කෝෂය හරහා හා බාහිර පරිපථය හරහා එකයි කූලෝම ආරෝපණයක් ගමන් කරවන්න ප්‍රභවය ඒ ආරෝපණයට දෙන ශක්තිය තමයි ඒ ප්‍රභවයේ විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ. ඒතකොට ප්‍රභවය තමාද ඇතුළත් සංවෘත පරිපථය වටා ඒකක ආරෝපණයක් එක්වරක් ගමන් කරවීමට ලබා දෙන ශක්තිය තමයි ඒ ප්‍රභවයේ විද්‍යුත්ගාමක බලය කියන්නේ. මේක ගොඩාක් වැදගත් අර්ථ දැක්වීමක්. මේක තමයි ඔරිජිනල් අර්ථ දැක්වීම. තවත් අර්ථ දැක්වීම් කීපයක් තියෙනවා. මේක තමයි මූලික අර්ථ දැක්වීම. මෙය ප්‍රභවයද ඇතුළත් සංවෘත පරිපථය වටා ඒකක ආරෝපණයක් එකවරක් ගමන් කිරීමේදී නිදහස් වන විද්‍යුත් ශක්තියට සමානයි. එතකොට විද්‍යුත්ගාමක බල ප්‍රභවයේ ශක්තිය දුන්නට පස්සේ ආරෝපණය ගමන් කරනකොට එයා ශක්තිය නිදහස් කරනවා. එතකොට එයා එක වටයක් ගමන් කරනකොට නිදහස් කරන ශක්තිය සමානයි විද්‍යුත්ගාමක බල ප්‍රභවය ලබා දුන්න ශක්තිය ඒක සමානයි විද්‍යුත්ගාමක බලයේ අගයට. ප්‍රභවය ඒකක ආරෝපණයට ලබා දෙන ශක්තිය E. අපි කියවනේ ඒකක ආරෝපණයක් සම්පූර්ණ රවුමක් ගෙනියන්න ලබා දෙන්න ඕන ශක්තිය අපි E කියලා තමයි කියන්නේ. ඒතර Q ආරෝපණයක් සම්පූර්ණ රවුමක් ගෙනියන්න සම්පූර්ණ පරිපථය වටා ගමන් කරන්න දෙන්න ඕන ශක්තිය අපි EQ කියලා ගන්නවා. ඊට පස්සේ අපිට දෙනවා සරල පූර්ණ පරිපථ. ඒතර අපිට මෙතනින් ගන්න පුළුවන් සිම්පල් T කාලයකදී ප්‍රභවය පරිපථයට ලබා දුන් ශක්තිය. එතකොට අපි දැන් දන්නවා මෙතන අපිට මෙතන ප්‍රභවය Q ආරෝපණයකට ලබා දෙන ශක්තිය EQ. එතකොට අපි මෙතන යටින් ලියන්න පුළුවන් සිම්පල් T ප්‍රභවය සම්පූර්ණ කැපිටල් Q ආරෝපණය ලියා ගන්න පුළුවන්. කැපිටල් Q ආරෝපණය ගමන් කිරීමට ගතවන කාලය සිම්පල් T නම් කැපිටල් Q ආරෝපණය ගමන් කිරීමට ගතවන කාලය සිම්පල් T නම් එතකොට දැන් මෙතන සිම්පල් T නම් අපිට ලියන්න පුළුවන් සිම්පල් T කාලයේදී ලබා දුන්න ශක්තිය EQ. එතකොට අපිට ලියන්න පුළුවන් එතන තප්පරයකදී ලබා දුන්න ශක්තිය EQ බෙදීම සිම්පල් T කියලා. එතකොට E වැඩි කිරීම සිම්පල් කැපිටල් Q බෙදීම සිම්පල් T කියලා කියන්නේ ධාරාව සමානයි. ඒ නිසා එතනින් එනවා E වැඩි කිරීම I කියලා. එතකොට Q බෙදීම T කියලා කියන්නේ ධාරාවට සමානයි. එතකොට සිම්පල් T කාලයක් යනවා නම් Q ආරෝපණයට සම්පූර්ණයෙන්ම පරිපථය හරහා ගමන් කරන්න සිම්පල් T කාලයකදී තමයි ඔය EQ කියන ශක්තිය විද්‍යුත්ගාමක බල ප්‍රභවය විසින් ලබා දෙන්නේ. ඒතර තත්පරයකදී ලබා දෙන ශක්තිය විද්‍යුත්ගාමක බලයේ ප්‍රභවය විසින් තත්පරයකදී නිදහස් කරන ශක්තිය අපිට ලියන්න පුළුවන් EQ බෙදීම සිම්පල් T වලින්. ඒතර EQ බෙදීම සිම්පල් T වල E වැඩි කිරීම Q බෙදීම සිම්පල් T කියලා කියන්නේ ධාරාව. එතකොට EI සමානයි ධාරාවට. ඒක නිසා අපිට මෙතනින් ලියන්න පුළුවන් තත්පරයකදී ලබා දෙන ශක්තිය තත්පරයකදී කෝෂය විසින් බාහිර පරිපථයට ලබා දෙන ශක්තිය EI කියලා. එතකොට තත්පරයකදී කෝෂය විසින් ලබා දෙන ශක්තිය අපි කියන්නේ P කියලා. එතකොට කෝෂයේ ක්ෂමතාවය සමාන වෙනවා EI වලට. එතකොට කෝෂයේ ක්ෂමතාවය EI වලට සමාන වෙනවා නම් සිම්පල් T කාලයකදී ප්‍රභවය පරිපථයට ලබා දුන් ශක්තිය එහෙනම් EI සිම්පල් T වලට සමානයි. එතකොට තත්පරයකදී ලබා දෙන ශක්තිය EI නම් තත්පරයකදී ලබා දෙන ශක්තිය EI නම් සිම්පල් T කාලයකදී ලබා දෙන ශක්තිය අපිට ලියන්න පුළුවන් EIT කියලා. එතකොට T කාලයකදී බාහිර උපක්‍රමය තුළ උත්සර්ජනීය වූ ශක්තිය. දැන් අතට අපි කලින් ඉගෙන ගත්තා බාහිර ප්‍රභවයක් හරහා විභවාන්තරය V නම් එයා හරහා ගමන් කරන ධාරාව I නම් අපිට ලියන්න පුළුවන් එයාගේ සිම්පල් T කාලයකදී උත්සර්ජන ශක්තිය VIT අපි කලින් කොටස කතා කරා. එහෙනම් අපිට ලියන්න පුළුවන් බාහිර දැන් මේ අපි සරල පූර්ණ පරිපථයක් ගත්තට පස්සේ බාහිර ප්‍රතිරෝධය හරහා විභවාන්තරය V. එතකොට එයා හරහා යන ධාරාව I නම් එයා හරහා උත්සර්ජනීය වූ ශක්තිය
VIT. So simple T කාලයකදී ප්‍රභවයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ උත්සර්ජන වූ තාපය අපිට ලියන්න පුළුවන් I වර්ග simple RT කියලා. එතකොට ඒකත් අපි ලියන්නේ. එතකොට අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා ධාරාව I. එතකොට එයාගේ ප්‍රතිරෝධය simple R. නිසා අභ්‍යන්තර ප්‍රතිරෝධයට අපි ලියන්න පුළුවන් I වර්ග RT කියලා. අපි කලින් ඉගෙන ගත්තා. එතකොට අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා උත්සර්ජන වූ තාපය I වර්ග RT. ඇත්තටම වෙන්නේ දැන් අපි මේකේ ආයෙත් මම මුලින්දම කියලා දෙන්නම්. මේකේ මොකද්ද වෙන සිද්ධිය කියලා. ඒක තමයි අපි මෙතන ප්‍රභවය ඒකක ආරෝපණයකට ලබා දෙන ශක්තිය අපි ගන්නවා. දැන් අපි මේකේ විද්‍යුත්ගාමක බලයේ අර්ථ දැක්වීමේදී අපි කිව්වේ ප්‍රභවය ඒකක ආරෝපණයකට ලබා දෙන ශක්තිය අපි කිව්වේ E කියලා. ඒ කියන්නේ ඒකක ආරෝපණ 1 කූලෝම් ආරෝපණ සම්පූර්ණ පරිපථය හරහා ගමන් කරන ලබා දෙන්න ඕන ශක්තිය E. එහෙනම් Q ආරෝපණයක් ගමන් කරන්න දෙන්න ඕන ශක්තිය EQ. එතකොට EQ ආරෝපණය ගමන් කිරීමට ගතවන කාලය මම කිව්ව මෙන්න මෙතන එක ලියන්න කියලා. Q ආරෝපණය ගමන් කිරීමට ගතවන කාලය simple T නම් simple T කාලයේදී ප්‍රභවය විසින් ලබා දෙන ශක්තිය EQ. එතකොට තත්පරයකදී ප්‍රභවය විසින් ලබා දෙන කාලය EQ බෙදීම simple T. එතකොට EQ බෙදීම simple T කියලා ගත්තට පස්සේ Q බෙදීම simple T කියලා කියන්නේ ධාරාව. අපි කලින් පාර කතා කරා Q බෙදීම T තමයි ධාරාව කියලා කියන්නේ. එතකොට තත්පරයකදී ප්‍රභවය විසින් ලබා දෙන ශක්තිය EI වලට සමානයි. එහෙනම් තත්පරයකදී විද්‍යුත්ගාමක වල ප්‍රභවය ලබා දෙන ශක්තිය EI වලට සමානයි. එහෙනම් අපි මේ වගේ සරල සංයුත් පරිපථයක් ගත්තට පස්සේ තත්පරයකදී ප්‍රභවය විසින් ඉවතට පරිපථයට ඒ කියන්නේ එයා නිදහස් කරන ශක්තිය EIT වලට සමානයි. ඒතකොට තත්පරයකදී ලබා දෙන ශක්තිය EI නම් ඒ කියන්නේ ප්‍රභවයේ ක්ෂමතාවය EI වලට සමානයි. කියන්නේ ප්‍රභවය හරහා I ධාරාවක් යනවා නම් ප්‍රභවය විසින් දෙන ක්ෂමතාවය ශක්තිය නිපදවන ක්ෂමතාවය EI වලට සමානයි. එහෙනම් simple T කාලයකදී ප්‍රභවයේ පරිපථයට ලබා දෙන ශක්තිය EIT වලට සමානයි. මෙතන EIT කියන එක දැන් අපි කියවනේ කලින් කතා කරානේ මේ simple T කාලයකදී Q ආරෝපණයක් ගියාම ලබා දෙන ශක්තිය EQ කියලා. ඒතර ඔයාලට මෙතනත් පුළුවන් ආයෙත් මේක මෙතකොට මේ simple T කාලයකදී ලබා දෙන ශක්තිය EQ. හරිද? එතකොට දැන් මෙතනත් අපි කතා කරලා තියෙන්නේ simple T කාලයකදී ලබා දෙන ශක්තිය EQ කියලා. මේ EIT කියලා. ඔයාලට මෙතන පුළුවන් I වලට Q බෙදීම T කියලා දාන්න. එතකොට මෙතන I වලට Q බෙදීම T කියලා දැම්මට පස්සේ මෙතන ආයෙත් එන්නේ EQ. ඒ කියන්නේ මේකම තමයි. අපි මේකම තමයි ධාරාවෙන් අපි Q කියන එක න අයින් කරලා අපි මේකට ධාරාව සම්බන්ධ කරන් තමයි අපි අර තත්පරයකට ලබා දෙන ශක්තිය EI කියලා අරගෙන එතකොට simple T කාලයකදී ලබා දෙන ශක්තිය EIT කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට ප්‍රභවයකින් කෝෂයකින් විද්‍යුත් භාමක බල ප්‍රභවයකින් තත්පරයකදී ඉවතට ලබා දෙන ශක්තිය EIT. එතකොට එයාට අපි බාහිර ප්‍රභවයක් බාහිර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තිනවා නම් බාහිර ප්‍රතිරෝධය හරහා විභවාන්තරය V නම් අපිට ලියන්න පුළුවන් බාහිර විභවාන්තරය හරහා බාහිර ප්‍රතිරෝධය හරහා විභවාන්තරය V නිසා අපිට ලියන්න පුළුවන් අපි කලින් ඉගෙන ගත්තා P සමානයි VIT කියලා සමීකරණයක්. ඒ නිසා T කාලයකදී බාහිර ප්‍රභවය හරහා සජන ශක්තිය VIT. simple T කාලයකදී ප්‍රභවයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ උත්සර්ජන වූ තාපය අපි ලියන්නේ I වර්ග simple R කියලා. මොකද අපි ඉගෙන ගත්ත සමීකරණ තුනක් VIT I වර්ග RT V වර්ග බෙදීම RT කියලා. ඒතකොට අපි දැන් අභ්‍යන්තර ප්‍රතිරෝධයේ උත්සර්ජන වන තාපය හොයන්නේ I වර්ග simple RT වලින්. ඒතකොට අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන්නේ මේ විද්‍යුත්ගාමක බල ප්‍රභවයේ අභ්‍යන්තරයේ ප්‍රතිරෝධයක් තියෙනවා. මේ ප්‍රතිරෝධය හරහා තාපය හානි වෙනවා ශක්තිය විදියට. එතකොට ඒක හරහා හානි වුණ තාපය අපි හොයන්නේ I වර්ග simple RT කියලා. එතකොට දැන් මේ ඇත්තට මෙතන වෙන්නේ මේ simple T කාලයේදී ප්‍රභවයට ලබා දෙන ශක්තිය මෙතන තියෙන ශක්ති සංසිතිය. එතකොට කෝෂය විසින් ලබා දෙන ශක්තිය විද්‍යුත්ගාමක බාහිර ප්‍රතිරෝධය හා අභ්‍යන්තර ප්‍රතිරෝධය තාපය ලෙස හානි කරනවා. නිසා ශක්ති සංසිතියට අනුව අපිට ලියන්න පුළුවන් ප්‍රභවයේ තාපයේ සැපයූ ක්ෂමතාවය කියන්නේ මේක තමයි අපේ ශක්ති සංසිද්ධිය අනුව ලියන එක. ශක්ති සංසිද්ධිය අනුව කෝෂය ලබා දුන් ශක්තිය සමානයි බාහිර ප්‍රතිරෝධය විසින් හානි කළ ශක්තිය දන අභ්‍යන්තර ප්‍රතිරෝධය විසින් හානි කළ ශක්තිය. එතකොට EI සමානයි VI දන I වර්ග simple R. EI සමානයි VI දන I වර්ග simple R. එතකොට මෙතන simple T කැපිලා ගියාට පස්සේ එතකොට EI කියලා කියන්නේ ප්‍රභවයේ තාපයේ සපයන ක්ෂමතාවය. ඒ කියන්නේ ප්‍රභවයේ තත්පරයකදී සපයන ශක්තිය. ඒක අපි හොයාගත්ත මෙතනත් අපි EI කියලා.
ඊට පස්සේ බාහිර ප්‍රතිරෝධය තුල වූ උස්සාජන වූ ක්ෂමතාවය තමයි විතර සිම්පල් T වලින් කැපුණට පස්සේ EI කියලා කියන්නේ කෝෂය විසින් ශක්තිය දෙන ක්ෂමතාවය, VI කියලා කියන්නේ බාහිර ප්‍රතිරෝධය හරහා තාපයේ උස්සාජන වන ක්ෂමතාවය, I වර්ග සිම්පල් R කියලා කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා තාපයේ උස්සාජන වන ක්ෂමතාවය. එතන I සමානයි බිඳුව වුණොත් I සමානයි බිඳුව වුණොත් මොකද වෙන්නේ? ප්‍රභවයෙන් ධාරාවක් යන්නේ නැහැ. එතන මෙතන දැන් මෙතන අපිට මෙතන I කපන්නත් පුළුවන්. මෙතන අපිට දැන් මෙතන මේ තියෙන එකෙන් මේ පැත්තේ I කපලා මේ පැත්තෙත් I කපලා මෙතනින් I එකක් කපන්න පුළුවන්. එතකොට මෙතන කියන E සමානයි V ධන IR කියලා. E සමානයි V ධන IR කියලා අපිට આવොත් එහෙම I කියන එක කෙනා බිඳුවක් වුණොත් එහෙම E සමානයි V වලගේට සමාන වෙනවා. එතකොට I සමානයි බිඳුව වෙනකොට E සමානයි V වෙනවා. එතකොට මෙතන අපි ඇත්තටම I කියන එකක් කපලා ඉවරලා තමයි අපි I කියන එක කෙනා බිඳුවක් කරනවා. I කියන එක කෙනා කපලා ඉවරලා එතකොට I කැපුවට පස්සේ E සමානයි V ධන IR කියලා සමීකරණයක් වෙනවා. එතකොට E සමානයි V ධන IR සමීකරණය I බිඳුවක් වෙනකොට I R කියන එක කෙනා බිඳුවක් කියලා අපිට E සමානයි V කියලා ලබා දෙනවා. ඒ කියන්නේ පරිපථයෙන් ධාරාවක් යන්නේ නැත්නම් කෝෂයේ විද්‍යුත්ගාමක බලය සමානයි කෝෂයේ අග්‍රතර විභවාන්තරයට. කෝෂයේ අග්‍රතර කියන්නේ කෝෂයේ අග්‍රතර විභවාන්තරය ඒ කියන්නේ බාහිර ප්‍රතිරෝධය හරහා විභවාන්තරය සමානයි කෝෂයේ විද්‍යුත්ගාමක බලයට. එතකොට බාහිර ප්‍රතිරෝධයගේ කැපිටල් R නම් එයාගේ හරහා විභවාන්තරය අපිට V නම් අපිට බාහිර ප්‍රතිරෝධයගේ කැපිටල් R එයා කැපිටල් R හරහා විභවාන්තරය V නම් අපිට ලියන්න පුළුවන් V සමානයි IR කියලා ඕම් නියමය අනුව. එතකොට ඕම් නියමය අනුව අපි V සමානයි IR කියලා ලියුවට පස්සේ අපිට VI කියන එක කෙනාට එතකොට මෙතන E සමානයි අපිට අර කලින් ආව අපිට මෙතනින් එනවා E සමානයි V ධන IR කියලා සමීකරණයක්. ඒකට E සමානයි V ධන IR කියන සමීකරණේ E සමානයි V වලට IR කියලා දානවා. IR ධන I සිම්පල් R. එතනින් අපිට පුළුවන් I කියන එක කෙනා E බෙදීම R ධන R කියලා ඔප්පු කරන්න. I සමානයි E ධන E බෙදීම R ධන R කියලා අපිට කරන්න පුළුවන්. එතකොට කෝෂය බාහිර ප්‍රතිරෝධය කැපිටල් R නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R නම් කෝෂයේ විද්‍යුත්ගාමක බලය E නම් පරිපථය හරහා ගමන් කරන ධාරාව E බෙදීම R ධන R. එතකොට ප්‍රභවය මගින් බාහිර උපක්‍රමයට සපයන ක්ෂමතාව උපරිම වන්නේ. මේකත් හොඳ තියරි එකක්. එතකොට අපි මේ වගේ කැපිටල් R හා සිම්පල් R අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R වන කෝෂයකට අපි කැපිටල් R බාහිර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරාට පස්සේ ප්‍රභවය විසින් දර විද්‍යුත්ගාමක වල ප්‍රභවය විසින් බාහිර පරිපථයට සපයන ක්ෂමතාවය උපරිම වෙන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ අගයයි බාහිර ප්‍රතිරෝධයේ අගයයි සමාන වන විට ඒකත් මතක තියාගන්න. මේක පුනරීක්ෂණ කොටසක් නිසා අපි ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ. ඒක මතක තියාගන්න. අභ්‍යන්තර ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධය සමාන වෙනකොට තමයි සම්පූර්ණ බාහිර ප්‍රභවය විසින් බාහිරට සපයන ක්ෂමතාව උපරිම වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන ශ්‍රේණිගත හා සමාන්තරගත කෝෂ පද්ධති. ශ්‍රේණිගත කෝෂ පද්ධති අපි කතා කරනකොට දර මෙතන අපි ශ්‍රේණිගත හා සමාන්තරගත කෝෂ පද්ධති සලකනකොට අපි මේ ටික කතා කරන අපිට මෙතන ඉස්සරහදී කියන්නේ කෝෂ පද්ධති කියන කොටසට අපි ගියාට පස්සේ අපිට මේ ටික කතා කරන්න පුළුවන් කෝෂ පද්ධති වල කොහොමද සර්ව සම ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් හා සමාන්තරගත කෝෂ පද්ධතියකදී කොහොමද වෙනස් වෙන්නේ? එතකොට කොහොමද මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ? සමකය අපි ගන්න කොහොමද? එතකොට මෙතන ශ්‍රේණිගත හා සමාන්තරගත කෝෂ පද්ධතියක් අපි සැලකුවොත් එහෙම ශ්‍රේණිගත කෝෂ පද්ධතියක සමකය එතකොට අපි සමක ප්‍රතිරෝධ වෙන වගේ ශ්‍රේණිගත කෝෂ පද්ධතියකත් අපි සමකය අපිට හොයන්න පුළුවන්. එතකොට ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් ශ්‍රේණිගතව කෝෂ ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තිබ්බොත් අපි සාමාන්‍යයෙන් කෝෂයක විද්‍යුත්ගාමක බලය ධනාග්‍රේ නිවතට ලකුණු කරන්නේ. එතකොට දැන් මේ වගේ කෝෂ පද්ධතියක් තියෙනකොට එයාගේ පළවෙනි එක්කෙනා E1 R1 එයාගේ විද්‍යුත්ගාමක බලය E1 අභ්‍යන්තර ප්‍රතිරෝධය R1 දෙවෙනි එක්කෙනාගේ විද්‍යුත්ගාමක බලය E2 අභ්‍යන්තර ප්‍රතිරෝධය R2 තුන්වෙනි එක්කෙනාගේ විද්‍යුත්ගාමක බලය E3 අභ්‍යන්තර ප්‍රතිරෝධය R3. එතකොට මෙයාගේ විද්‍යුත්ගාමක බලය ධනාග්‍රේ නිවතට තියෙන්නේ. මෙයාගේ විද්‍යුත්ගාමක බලය ධනාග්‍රේ නිවතට තියෙන්නේ. එතකොට අපි එහෙම ගත්තට පස්සේ මෙයාගේ ඍණාග්‍රයට මෙයාගේ ඍණාග්‍රය සම්බන්ධලා තියෙනවා. එතකොට අපි මේ විද්‍යුත්ගාමක බලවල එකතු වල තමයි සමකෝෂයේ සංප්‍රයුක්ත විද්‍යුත්ගාමක බලය වෙන්නේ. එතකොට සමකෝෂයේ විද්‍යුත්ගාමක බලය සමාන වෙන්නේ වම් පැත්තට E1 ඍණ E2 ධන E3. ඒකට හේතුව තමයි මෙයාගේ ඊතලයේ මේ පැත්තට තියෙන නිසා අපි ඒකේ ඍණ විදිහට තමයි සලකන්නේ. අභ්‍යන්තර ප්‍රතිරෝධ හොයනකොට අපි ඍණ විදියට ඍණ ධන සලකන්නේ නැහැ. ඒතර මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ ටික ශ්‍රේණිගතව සම්බන්ධලා තියෙන නිසා සමකෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R1 ධන R2 ධන R. ඊට පස්සේ සමාන්තරගත කෝෂ පද්ධතිය අපි සැලකුවට පස්සේ සමාන්තරගත කෝෂ පද්ධති වල එකම සර්ව සම කෝෂ
සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලයත් එක් කෝෂයක විද්‍යුත්ගාමක බලයට සමානයි කියලා අපි සලකනවා. මොකද එක් කෝෂයක විද්‍යුත්ගාමක බලයට සමානයි සර්ව සම කෝෂ දෙකක් නෙමෙයි ඕන තරම් සම්මාන්තරගතව සම්බන්ධ වෙලා තිබ්බොත් සර්ව සම කෝෂයේ කියන්නේ සම කෝෂයේ විද්‍යුත්ගාමක බලය එක් කෝෂයක විද්‍යුත්ගාමක බලයට සමානයි. හැබැයි සමක කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එක් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය බෙදීම කෝෂ ගණනෙන් එතන සිම්පල් n කියලා කෝෂ ප්‍රමාණයක් තියෙනවා නම් එතකොට සමක කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය r dash බෙදීම සිම්පල් n. එතකොට අපි ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේ උඩ තියෙන දැන් මෙන්න මේ අවස්ථාවේදී මෙතන E කියලා කෝෂයක් තියෙන සිම්පල් R අභ්‍යන්තර ප්‍රතිරෝධය කැපිටල් R බාහිර ප්‍රතිරෝධය. අපි E කියලා අභ්‍යන්තර කියන්නේ ඒ වගේ කෝෂ දෙකක් දැම්මොත් එහෙම ශ්‍රේණිගතව අපිට එනවා සමක කෝෂය 2යි E වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය සමක කෝෂ 2යි R. එතකොට I dash කියන එක කෙනා 2යි E බෙදීම R ධන 2යි R. ඊට පස්සේ අපි මේ වගේ කෝෂ දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරොත් සමක කෝෂයේ ඊම තමයි. හැබැයි අභ්‍යන්තර ප්‍රතිරෝධය R බෙදීම දෙකක් වෙනවා. එතකොට ධාරාව I double dash නම් E බෙදීම R තන සිම්පල් R බෙදීම දෙක. එතකොට 1 හා 2 සැසඳීමෙන් මෙතන 1 හා 2 කියන්නේ මේ දෙක 1 හා 2 සැසඳීමෙන් එනගෙන ඒ කියන්නේ මේ පළවෙනි එකයි මේ රූපයයි මේ රූපයයි සැසඳුවොත් එහෙම තනි කෝෂයක් වෙනකොට එවැනි කෝෂ කිහිපයක් ශ්‍රේණිගත වෙදීමෙන් ධාරාවේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවන බවයි. මෙහිදී කෝෂවල ආයු කාලය දීර්ඝ නොවේ. එතකොට මෙතනදී අපි එක කෝෂයක් වෙනකොට කෝෂ කිහිපයක් ඒ වගේ කෝෂ කිහිපයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් ධාරාවේ සැලකිය යුතු වගයක් වැඩි වෙනවා. ධාරාවේ එතකොට මෙතන 2යි වෙලා තියෙන නිසා ධාරාවේ සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි වෙනවා. එතකොට R 2යි R වුණාට විද්‍යුත්ගාමක බලය දෙගුණයක් වෙන නිසා ධාරාවේ සැලකිය යුතු වැඩිවීමක් සිදු වෙනවා. හැබැයි 1 හා 3 සංසන්දනය කරනකොට ඒ තනි කෝෂය වෙනුවට අපි කෝෂ දෙකක් සමාන්තරගතව යෙදුවොත් එහෙම ධාරාවේ සැලකිය යුතු වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම එතකොට E කියන එක කෙනා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සිම්පල් R කියන එක කෙනා R බෙදීම දෙකක් වෙන නිසා ධාරාවේ සැලකිය යුතු වැඩිවීමක් සිදු වෙනවා. හැබැයි මේකෙදි වෙන ප්‍රයෝජනය තමයි මෙහිදී කෝෂවල ආයු කාලය දීර්ඝ වේ. කියන්නේ වැඩි වෙලාවක් ධාරාව දෙන්න පුළුවන්. දැන් පළවෙනි අවස්ථාවේදී කෝෂවල ආයු කාලය දීර්ඝ වෙන්නේ නැහැ. මේ කෝෂ දෙකක් අපි එකක් වෙනකොට දෙකක් දැම්මත් ඉක්මනට එයා ෂය වෙලා යනවා. හැබැයි මේ කෝෂය වෙනුවට තව සමාන්තරගත කෝෂ දෙකක් දැම්මොත් එහෙම අපිට ඒ අදාළ ධාරාව වැඩි කාලයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රභවයක අග්‍රතර විභවාන්තරය ඒතර ධනාග්‍රේ නිවතට. ඒ කියන්නේ විසර්ජන වෙන කෝෂයක අග්‍රතර විභවාන්තරය අපිට දෙන්න පුළුවන්. E ඍණ IR කියලා හැමතිස්සෙම කෝෂයක අග්‍රතර විභවාන්තරය තියෙන්නේ ධනාග්‍රේ නා ඍණාග්‍රේ. විද්‍යුත්ගාමක බලය තියෙන්නේ ධනාග්‍රේ නිවතට. ඒ කියන්නේ වම් පැත්තට. මෙයාගේ ඒතර විභවාන්තරය තියෙන්නේ A සිට B දක්වා. ඒක නිසා කෝෂයක් ආරෝපණය වුණත් විසර්ජනය වුණත් එයාගේ විභවාන්තරය තියෙන්නේ ධනාග්‍රේ නා ඍණ පැත්තට. එතකොට මෙයාගේ කෝෂයේ අග්‍රතර විභවාන්තරය VA ඍණ VB මේ කෝෂයේ විසර්ජනය වෙන කෝෂයක් ධනාග්‍රේ නිවතට යනවා නම් එයාගේ අග්‍රහරා විභවාන්තරය E ඍණ IR. ධනාග්‍රේ ඇතුළට ධාරාව ගන්න. ඒ කියන්නේ ආරෝපණය වෙන කෝෂයක් තියෙනවා නම් ආරෝපණය වෙන කෝෂයකත් විභවාන්තරය එන්නේ ධනාග්‍රේ නා ඍණාග්‍රේ දෙසට. ඒ කියන්නේ A සිට B දක්වා තමයි විභවාන්තරය තියෙන්නේ. එතකොට එයාගේ විභවාන්තරය ආරෝපණය වෙන කෝෂයක් නම් E ධන I සිම්පල් R. ඒතර කෝෂය හරහා ධාරාවක් ගලන්නේ නැත්නම් කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය කෝෂය හරහා ධාරාවක් ගලන්නේ නැත්නම් කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය එයාගේ විද්‍යුත්ගාමක බලයට සමානයි. එතකොට මෙතන තව අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. කෝෂයක් හරහා ධාරාවක් ගලන්නේ නැත්නම් එයාගේ අග්‍රතර විභවාන්තරය සමානයි විද්‍යුත්ගාමක බලයට. ඒ වගේම කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඒ කියන්නේ ධාරාවක් ගලන්නේ නැත්නම් මේක අපි දැන් කෝෂයකට අපි ලිව්වා V සමානයි E ඍණ IR කියලා. මේක තමයි ආරෝපණය වෙන කෝෂයක් වුණත් විසර්ජන වෙන කෝෂයක් වුණත් V සමානයි E ඍණ IR. එතකොට E ඍණ IR හරි E ධන IR වල හරි එතකොට කෝෂය හරහා ධාරාව බිඳුව නම් කෝෂය හරහා ධාරාව බිඳුව නම් මෙන්න මේ ප්‍රකාශනයේ මේ දෙකේම මේ ප්‍රකාශනයේ බිඳුවක් වෙනවා. IR කියන ගුණිතය බිඳුවක් වෙනවා. එතකොට කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය විද්‍යුත්ගාමක බලයට සමානයි. ඒතර IR කියන එක නා බිඳුවක් වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි I බිඳුවක් වෙන්න පුළුවන්. නැත්නම් R බිඳුවක් වෙන්න පුළුවන්. ඒක නිසා කෝෂයක් කරහා ධාරාව නොගලන විට හෝ කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැති විට. ඒ අවස්ථා දෙකේදීම කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එහි අග්‍රහරහා විභවාන්තරයට සමානයි. ඒක නිසා අපි කෝෂයක විද්‍යුත්ගාමක බලයට අපිට සමීකරණ
අර්ථ දැක්වීම් තුනක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි කෝෂක විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ එකයි කූලෝම් ආරෝපණයක් සම්පූර්ණ පරිපථය වටා ගමන් කිරීමේදී ලබා දෙන්න ඕන ශක්තිය. අනිත් එක තමයි කෝෂය හරහා ධාරාවක් ගලා යන්නේ නැත්නම් එයාගේ අග්‍රතර විභවාන්තරයේ එහි විද්‍යුත්ගාමක බලයට සමානයි. අනිත් එක තමයි කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය වෙනවා නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය වෙනවා නම් කෝෂයේ අග්‍රහා විභවාන්තරයේ විද්‍යුත්ගාමක බලයට සමානයි. අපි දැන් බලමු විද්‍යුත් ශ්‍රමතාව හා තාපන ඵලයට අදාළ ගැටලු කිහිපයක් විසඳන්නේ කොහොමද කියලා. විද්‍යුත් ශ්‍රමතාව හා තාපන ඵලයට අදාළ ගැටලු කිහිපයක් තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. එතකොට අපි මුලින්ම තෝරගන්නේ අපේ නිබන්ධනයේ තියෙන 131 වෙනි ගැටලුව. 131 වෙනි ගැටලුවේ තියෙන්නේ ABC සරවසම විදුලි පහන් නම් S ස්විචයේ වැසූ කල A, B හා C පහන් වල ප්‍රභාවවලට සිදුවනුයේ කුමක්ද? එතකොට ස්විචයේ වැහුවට පස්සේ ABC පහන් වල විදුලි බල්බ වල ප්‍රභාවයට මොකද්ද වෙන්නේ කියන ප්‍රභාව වැඩි වෙනවද අඩු වෙනවද කියලා අපි බලන්න ඕන. අපි ඒක විශ්ලේෂණය කොහොමද කියලා බලමු. එතකොට දැන් ඒක දීලා තියෙන්නේ ABC කියලා මුලින්ම අපි පළවෙනියට අපි සලකනවා ස්විචය සංවෘත කිරීමට. ඒ කියන්නේ මේ ස්විච් එක වහන්න කලින් අපිට බලන්න පුළුවන් ස්විච් එක සංවෘත කිරීමට පෙර ස්විචය සංවෘත කිරීමට පෙර 1 ලක්ෂයක ප්‍රතිරෝධය කැපිටල් 1 බල්බයක ප්‍රතිරෝධය කැපිටල් R නම් ස්විචය විවෘතව තියෙනකොට සමග ප්‍රතිරෝධය 2R. එතකොට එසේම A හා B හරහා ගමන් කරන ධාරා සමානයි. එතකොට පළවෙනි අවස්ථාවේ ස්විචය වහන්න කලින් A සහ B හරහා ගමන් කරන ධාරා සමානයි. ඒ වගේම බාහිර සමග ප්‍රතිරෝධය 2R වලට සමානයි. ස්විචය වැහුවට පස්සේ වෙන්නේ පරිපථයේ සමග ප්‍රතිරෝධය අඩු වෙනවා. හරිනේ. ස්විචය වැසූ පසු පරිපථයේ සමග ප්‍රතිරෝධය 3R බෙදීම 2ක් වෙනවා. එතකොට සමග ප්‍රතිරෝධය දෙගුණකින් අඩු වෙන්නේ නැහැ. හැබැයි සමග ප්‍රතිරෝධය අඩු වෙනවා. සමග ප්‍රතිරෝධය 3R බෙදීම 2ක් වෙනවා. ඒතර සමග ප්‍රතිරෝධය පෙරාගයට වඩා අඩු වෙනවා. ඒතර සමග ප්‍රතිරෝධය පෙරාගයට වඩා අඩු වෙනකොට මේ කෝෂයේ නිවතට යන ධාරාව වැඩි වෙනවා. ඒතර I dash කියන එක නා මෙතන I ට වඩා වැඩි. ස්විච් එක විවෘත වෙලා තියෙන අවස්ථාවේ දා ගන්න ධාරාවට වඩා සංවෘත කරාම කෝෂයෙන් එළියට යන ධාරාව වැඩි අගයක්. හැබැයි I dash කියන එක නා I වැඩි වුණාට I ට වඩා, ඒ කියන්නේ සමග ප්‍රතිරෝධය අඩු වෙනකොට I dash කියන එක I ට වඩා වැඩි වුණාට හැබැයි සමග ප්‍රතිරෝධය දෙගුණයක් අඩු වෙන්නේ නැති නිසා I dash කියන එක නා I ට වඩා දෙගුණයක් වැඩි වෙන්නේ නැහැ. يعني සමග ප්‍රතිරෝධය අඩු වෙන විට ධාරාව ඉහළ යනවා. ඒතර ඒකින්ද ඒ වල කියන්නේ හැබැයි මේ I dash කියන එක නා I ට වඩා වැඩි වුණාට I dash කියන එක නා 2I වලට සමාන වෙන්නේ නැහැ. ඒතර අපිට ඒක කොහොමත් එහෙම ගන්නත් බෑ. මොකද කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවද නැද්ද කියලා අපිට දීලක් නැහැ. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති වුණොත් කොහොමත් I dash කියන එක නා 2I වලට සමාන වෙන්නේ නැහැ. ඉතින් දැන් ස්විච් එක වැහුවට පස්සේ ඒ වල ප්‍රභාවය වැඩි වෙන නිසා ඒ කියන්නේ එයාගේ ප්‍රභාව වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ඒ හරහා ගමන් කරන ධාරාව I dash. ඒතර I dash කියන එක ඊට වඩා වැඩි නිසා ඒහි ප්‍රභාව වැඩි වෙනවා. නමුත් දැන් A හරහා ගන ධාරාවෙන් අර්ධ දැන් කලින් B හරහා ගිය ධාරාව A හරහා ගිය ධාරාවට සමානයි. දැන් B හරහා යන ධාරාව I dash බෙදීම 2යි. එතකොට හැබැයි මේ I dash කියන එක නා කුඩයි 2යි. මම එක කලින් කිව්වා I dash කියන එක නා 2යිට වඩා අඩු නිසා B හරහා යන ධාරාව I ට වඩා අඩු වගයක්. B හරහා යන ධාරාව I ට වඩා අඩු වගයක්. ඒතකොට I dash කුඩයි 2යි නම් I dash බෙදීම 2 කුඩයි I. ඒක නිසා B හරහා යන ධාරාව කලින් ධාරාවට වඩා අඩු වගයක්. ඒක නිසා B වල ප්‍රභාවය අඩු වෙනවා. ඒතර මේක අපි හරි සරලයි. ඒතකොට මේක දැනගන්න තියෙන්නේ මේ අවස්ථාවේ සංසන්දනය කරනකොට සමග ප්‍රතිරෝධය බාහිර සමග ප්‍රතිරෝධය මේ ස්විච් එක වැහුවට පස්සේ අඩු වෙනවා. අඩු වෙනකොට කෝෂයෙන් එන ධාරාව වැඩි වෙනවා. ඒ නිසා ඒ හරහා යන ධාරාව දෙවෙනි අවස්ථාවේ වැඩි. ඒ නිසා ඒ වල ප්‍රභාවය වැඩි වෙනවා. හැබැයි ඒ හරහා යන ධාරාව දෙගුණයක් වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා B හරහා යන ධාරාව කලින් I ධාරාවක් ගියේ. ඒතර I dash කියන එක නා 2I වලට සමාන වෙන්නේ නැති නිසා I dash බෙදීම 2 කියන එක නා I වලට වඩා අඩු වගයක්. I dash බෙදීම 2 කියන එක නා I වලට වඩා අඩු වගයක් නිසා B වල ප්‍රභාවය අඩු වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ කතා කරන්න 132 වෙනි ගැටලුව. 132 වෙනි ගැටලුව අපි බලමු අද කියලා. 132 වෙනි ගැටලුව තියෙන්නේ
විදුලි බල්බ දෙකක් වෙන වෙන වශයෙන් 120 වෝල්ට් ක්ෂමතා සැපයීමකට සම්බන්ධ කළ විට ඒවා හරහා පිළිවෙලින් 0.83 ඇම්පියර් 1.66 ඇම්පියර් ධාරා ගලා යනවා. මෙම බල්බ දෙක 246 වෝල්ට් ක්ෂමතා සැපයීමක් කරහා ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට. එතකොට දැන් මෙයා වෙන වෙනම සම්බන්ධ කරාම මේ බල්බ දෙක 0.83 ඇම්පියර් 1.66 ඇම්පියර් ගලා යනවා. එතකොට ඒ දෙන්න ශ්‍රේණිගත කළ 246 වෝල්ට් විභවාන්තරයකට සම්බන්ධ කරාම බල්බ හරහා ගමන් කරන ධාරාව මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට දැන් මෙතන වෙනස තියෙන්නේ. දැන් අපි දන්නවනේ 120 වෝල්ට් විභවාන්තරයකට මේ බල්බ දෙක වෙන වෙනම සම්බන්ධ කරාම ධාරා වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා ඒ බල්බ වල ප්‍රතිරෝධත් වෙනස්. අපි බලමු කොහොමද මේක විවරණය කරන්නේ. එතකොට මෙතනින් එනවා දෙවෙනි එක. A බල්බය වෙනම සම්බන්ධ කරාම 0.83 ඇම්පියර් ධාරාවක් ගලන්නේ. B බල්බය වෙනම සම්බන්ධ කරාම 1.66 ඇම්පියර් ධාරාවක් ගමන් කරන්නේ. එතකොට RA සහ RB එකට සම්බන්ධ කරාම ශ්‍රේණිගතව සම්බන්ධ කරාම V1 හා V2 කියලා මේ දෙන්න හරහා විභවාන්තරය දැන් 120 වෝල්ට් සමාන වෙන්නේ නැහැ. මොකද 246 වෝල්ට් උනාට සම්පූර්ණ විභවාන්තරය එක්කෙනෙක්ගේ 120ට වඩා වැඩි වෙලා අනිත් එක්කෙනාගේ 120ට වඩා අඩු වෙනවා. ඒ නිසා V1 කියන එක්කෙනා V2 කියන එක්කෙනා අපි කොහොමද දෙන්නේ කියලා හරියටම දන්නේ නැහැ. අපිට පුළුවන් මුලින්ම අපිට මෙහෙම හදන්න පුළුවන්. අපිට V1 හා V2 වෙනම හොයන්න පුළුවන්. මේකේ ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි දැන් මෙතන අපිට මේ දෙන්නගේ ප්‍රතිරෝධ අතර අනුපාතය හොයන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් මෙයාගේ හරහා ධාරාව වගේම දෙගුණයක් තමයි B හරහා ධාරාව. ඒ කියන්නේ එකම විභවාන්තරයකට සම්බන්ධ කරාම A හි ධාරාවට වඩා දෙගුණයක් වෙලා තියෙනවා B හි ධාරාව. ඒ නිසා B හි ප්‍රතිරෝධය A වල ප්‍රතිරෝධය වගේ භාගයක්. ඒතර RB කියන එක්කෙනා RA බෙදීම දෙකක් වෙන්න ඕන. හරිනේ. ඒක නිසා මෙතන මේක හරහා විභවාන්තරයට වඩා මේක හරහා විභවාන්තරය අඩු වගේ. ඒ නිසා V1 ට වඩා V2 අඩුයි. එතකොට එහෙම අපිට හදලත් ඕනනම් V1 කියන එක්කෙනා හොයාගෙන අපිට සමග ප්‍රතිරෝධය මේ සමග ප්‍රතිරෝධය හොයාගන්න ඕන. ප්‍රතිරෝධය හොයලා අපිට ධාරාව හොයන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මුලින්ම මෙයාගේ හරහා ධාරාව මේ 120 වෝල්ට් විභවාන්තරයකට සම්බන්ධ කරාට පස්සේ ධාරාව 0.83 ඇම්පියර් නිසා අපිට යාර දාන්න පුළුවන් V සමානයි IR. V සමානයි IR දැම්මට පස්සේ 120 සමානයි 0.83 වැඩි කිරීම RA. එතකොට RA කියලා කියන්නේ 120 බෙදීම 0.83යි. ඒ වගේම B බල්බයට අපි දැම්මට පස්සේ එයා හරහා ධාරාවත් 1.66 නිසා එයාගේ හරහා එයාගේ ප්‍රතිරෝධය 120 බෙදීම 1.66යි. ඕම්. දෙදෙනා ශ්‍රේණිගතව සම්බන්ධ කරාට පස්සේ මේ දෙන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරාට පස්සේ සමග ප්‍රතිරෝධය මේ දෙක එකතු වෙන්නේ. එතකොට ගමන් කරන එකම ධාරාව ගමන් කරන්න ඕනේ. මේ දෙන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරාම ගමන් කරන ධාරාව I කියලා අපි ගත්තා. ඊට පස්සේ සමගයට අපි දානවා V සමානයි IR. සමගයට අපි V සමානයි IR කියලා දැම්මට පස්සේ 240 සමානයි I වැඩි කිරීම 120 බෙදීම 0.83 දාන 120 බෙදීම 1.66. ඔතනින් අපිට පුළුවන් 1.1 ඇම්පියර් කියලා ගන්න. ඒතර මේක අපි මේක ඇත්තටම පාස් පේපර් MCQ එකක්. අපි බලමු MCQ එක දීලා තියෙන්නේ කොහොමද කියලා. මේ තියෙන පාස් පේපර් MCQ එක. විදුලි බල්බ දෙකක් වෙන වෙන වශයෙන් 120 ක්ෂමතා සැපයීමකට සම්බන්ධ කළ විට ඒවා හරහා පිළිවෙලින් 0.83 ඇම්පියර් 1.66 ඇම්පියර් ධාරා ගලා යනවා. මෙම බල්බ දෙක 246 වෝල්ට් ක්ෂමතා සැපයීමක් කරා ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට ඒතර අර වගේ හදන්න නැතුව මේක හිතින් හදන්න පුළුවන් MCQ එකක්. මේක හදන විදිය මම කියලා දෙන්නම්. දැන් අපි දන්නවා මේ බල්බ දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරාම මේ බල්බ දෙකේ ප්‍රතිරෝධ වෙනස්නේ. ඒතර මේ බල්බ දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරාම සම්බන්ධ කළ 240 වෝල්ට් විභවාන්තරයක් දුන්නට පස්සේ මේ එක බල්බයක් කරාවත් 120 වෝල්ට් විභවාන්තරයක් එදෙන්නේ නැහැ. එක්කෙනෙක් කරා 120ට වඩා වැඩි වෙනවා. අනිත් එක්කෙනා හරහා 120ට වඩා අඩු වෙනවා. හැබැයි ඒ බල්බේ හරහා 120ක් ආවොත් එයා හරහා 0.83 ඇම්පියර්. එතකොට B හරහා 120 වෝල්ට් આવොත් 1.66 ඇම්පියර්. හැබැයි දැන් ශ්‍රේණිගතව සම්බන්ධ කරාම එක්කෙනෙක් කරාවත් 120 වෝල්ට් විභවාන්තරයක් හරියට වෙන්නේ නැති නිසා ඒ දෙන්න හරහා ධාරා 0.83 වෙන්නත් බෑ 1.66 වෙන්නත් බෑ. දැන් දෙන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරාම එකම ධාරාව ඒ දෙන්න හරහාම ගලා යන ධාරා සමාන වෙන්න ඕනේ. ඒක නිසා පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ වැරදි වෙන්න ඕනේ. මොකද දෙන්න හරහා ධාරා දෙකක් යන්න බෑ. එකම ධාරාව යන්න ඕනේ ශ්‍රේණිගතව සම්බන්ධ කරාට පස්සේ. ඒ වගේම එක්කෙනෙක් කරාවත් 120 වෝල්ට් විභවාන්තරයක් කෙලින්ම හරියට මෙන්නේ නැති නිසා ඒක නිසා 0.83 ඇම්පියර් කියලා උත්තරේ වෙන්නත් බෑ 1.66 ඇම්පියර් කියන උත්තරේ වෙන්නත් බෑ. ඒක නිසා එතකොට මේ දෙක එතකොට මේ කෝෂ මේ ප්‍රතිරෝධ දෙක හරහාම ධාරාව 0.83 ඇම්පියර් වෙන්නත් බෑ 1.66 ඇම්පියර් වෙන්නත් බෑ. ඒකට හේතුව තමයි එක බල්බයක් හරහාවත් 120 වෝල්ට් විභවාන්තරයක් හරියටම එන්නේ
නෑ. ඒ කියන්නේ 240 120 120 කියලා බෙදෙන්නේ නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම උත්තරේ වෙන්න ඕනේ 1.1යි. ඒක නිසා මේක හිතින් හදන්න පුළුවන් ගානක්. මේක සුළු කරන්න ඕනේ නැහැ. පළවෙනි දේ තමයි ප්‍රතිරෝධ දෙක හරහා එකම ධාරාව ගමන් කරන එක නිසා 1 2 වැරදි. ඒ වගේම එක ප්‍රතිරෝධයක් හරහාවත් දැන් 120 වෝල්ට් විභවාන්තරයක් එදෙන්නේ නැති නිසා 0.83 ඇම්පියර් වෙන්නත් බෑ ධාරාව. 1.6 ඇම්පියර් වෙන්නත් බෑ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 1.1යි. ඊට පස්සේ අපි ඊළඟ ගානට යමු. ඊළඟ ගාන තියෙන්නේ එකසිය 33 වෙනි ගාන. රූපයේ පෙන්වන ඇති පද්ධතිය සෑම බල්බයකම අභ්‍යන්තර ප්‍රතිරෝධය 5 ඕම් බැගින් වේ. මෙහි සෑම බල්බයකින්ම උත්පාදනය කළ හැකි උපරිම ක්ෂමතාව 20 වෝල්ට්. උපරිම ක්ෂමතාවය. ජාලය මගින් උත්සර්ජනය කළ හැකි උපරිම ක්ෂමතාවය තමයි අපෙන් අහන්නේ. ජාලය මගින් උත්සර්ජනය කළ හැකි උපරිම ක්ෂමතාවය. එතකොට අපි බලමු දැන් එතකොට මේ 5 ඕම් මේ ප්‍රතිරෝධ තුන වෙන වෙනම. එතකොට එක් ප්‍රතිරෝධයෙන් උත්පාදනය කළ හැකි උපරිම ක්ෂමතාවය 20 වෝල්ට් නම් එතකොට උපරිම ක්ෂමතාව වෙන්නේ උපරිම ධාරාව යනකොට. එතකොට ඒක නිසා ඕනෑම ප්‍රතිරෝධයක් කරා යන්න පුළුවන් උපරිම ධාරාව I max නම් අපිට ලියන්න පුළුවන් P max සමානයි I වර්ග max R. එතකොට අපිට ලියන්න පුළුවන් මේ එක අපිට හොයන්න පුළුවන් එක ප්‍රතිරෝධයක් කරා උපරිම ක්ෂමතාවය ඔය 20 වෝල්ට් දෙන්න යන්න ඕන ධාරාව 2 ඇම්පියර්. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධයක් කරා යන්න පුළුවන් උපරිම ධාරාව 2 ඇම්පියර්. එතකොට තමයි උපරිම ක්ෂමතාවය දෙන්නේ. ඊට වඩා වැඩි ධාරාවක් ගියොත් මේ බල්බයක් නම් මේක පිච්චිලා යනවා. හරි. ඒ නිසා දැන් අපෙන් අහනවා මේ ප්‍රතිරෝධ හරහා යන්න පුළුවන් එතකොට මේ පරිපතෙන් අපිට ගන්න පුළුවන් උපරිම ක්ෂමතාවය මොකක්ද කියලා. එතකොට මේ පරිපතෙන් අපිට ගන්න පුළුවන් උපරිම ක්ෂමතාවය ගන්න වෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ධාරා මේ 5 ඕම් හරහා යන්න පුළුවන් උපරිම ධාරාව 2 ඇම්පියර් නේ. එතන උපරිම ක්ෂමතාවය දෙන්නේ. එතකොට මේ A සහ B හරහා 2 ඇම්පියර් 2 ඇම්පියර් ධාරා දෙකක් ගියොත් එහෙම A සහ B හරහා 2 ඇම්පියර් 2 ඇම්පියර් ධාරා දෙකක් ගියොත් එහෙම මොකද වෙන්නේ? මේ C හරහා 4 ඇම්පියර් ධාරාවක් යනවා. ඒ නිසා C හරහා 4 ඇම්පියර් ධාරාවක් ගියොත් 2 ඇම්පියරට වඩා වැඩි නිසා C පිච්චෙනවා. ඒ නිසා මෙයා මේ දෙන්න හරහා 2 ඇම්පියර් ගියාට මේ පරිපතයෙන් අපිට උපරිම ක්ෂමතාව ගන්න බෑ. C කියන එක්කෙනා දැවි යනවා. නිසා මේ පරිපතයෙන් ගන්න පුළුවන් උපරිම ක්ෂමතාවය එන්නේ C හරහා උපරිම ධාරාව යනකොට. C හරහා උපරිම ධාරාව කියන්නේ 2 ඇම්පියර්. එතකොට මේ දෙන්න හරහා එන ධාරා දෙක 1 ඇම්පියර් 1 ඇම්පියර්. එතකොට තමයි අපිට බල්බ දැවීමකින් තොරව උපරිම ක්ෂමතාවය ගන්න පුළුවන්. එතකොට C හරහා උපරිම ධාරාව යනකොට තමයි බල්බයෙන් එන උපරිම ක්ෂමතාවය එන්නේ. නම් ප්‍රතිරෝධ හරහා 2 ඇම්පියරට වඩා වැඩි ධාරාවක් ගලා ගියහොත් ප්‍රතිරෝධ හානියට ලක් වෙයි. ඕනෑම ප්‍රතිරෝධයක් හරහා ගලා යෑකි උපරිම ධාරාව 2 ඇම්පියර්. පරිපතයේ ක්ෂමතාවය උපරිම වන්නේ C ප්‍රතිරෝධය හරහා 2 ඇම්පියර් ධාරාවක් ගමන් කරන විට එවිට A හා B ප්‍රතිරෝධ හරහා ගමන් කරන ධාරා 2 ඇම්පියරට වඩා අඩු වේ. එතකොට පරිපතයේ උපරිම ක්ෂමතාවය එතකොට A හා B ප්‍රතිරෝධ හරහා ගමන් කරන ධාරා 1 ඇම්පියර්. එතකොට පරිපතයේ ක්ෂමතාවය කියලා උපරිම ක්ෂමතාවය PA ධන PB ධන PC. එතකොට PA කියලා කියන්නේ 1 වර්ග වැඩි කිරීම 5 I වර්ග R දාන්නේ අපි. B වල හරහා B හරහා යන ධාරාවත් එකක් නිසා 1 වර්ග වැඩි කිරීම 5යි. C හරහා යන ධාරාව ඒක 20 වෝල්ට් කියලා කෙලින්ම ලියන්න පුළුවන්. නැත්නම් 2 වර්ග වැඩි කිරීම 5යි. එතකොට පරිපතයේ උපරිම ක්ෂමතාව අපිට එන්නේ 30 වෝල්ට්. ඒතර වැදගත් දේ තමයි පරිපතයේ ක්ෂමතාව උපරිම වන්නේ C ප්‍රතිරෝධය හරහා උපරිම ධාරාව ගමන් කරන විට. ඊට පස්සේ ගැටලුව තමයි 134. 134 වෙනි ගැටලුව බලමු මොකද්ද දීලා තියෙන්නේ කියලා. බැටරියකට නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති අතර එයට P නියත ශීඝ්‍රතාවයකින් R බාර ප්‍රතිරෝධයකට T කාල පරිච්ඡේදයක් දක්වා ක්ෂමතා හැකියාවක්ද එවැනි සර්වසම බැටරි දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර R ප්‍රතිරෝධයට සරහා සම්බන්ධ කළහොත් එම සංයුක්තයට කොපමණ ශීඝ්‍රතාවයකින් කොපමණ කාලයක් ක්ෂමතාව සපිය හැකිද කියලා තමයි අපෙන් අහන්නේ. අපි බලමු මේක ප්‍රශ්නේ මෙම ගොඩාක් විස්තර තියෙන ප්‍රශ්නයක් දුන්නොත් එහෙනම් අපි කරන්නේ ඒක රූප දෙකකට අඳ ගන්නවා. ඒතකොට අපි එක කෝෂයක් විතර සම්බන්ධ කරලා තියෙන අවස්ථාවේ රූපය අඳිනවා. ඊට පස්සේ දෙවෙනි කෝෂ දෙකක් සම්බන්ධ කරලා තියෙන අවස්ථාවේ රූපය අඳලා ඒකේ හැමතිස්සෙම භෞතික විද්‍යාව ගණන් හදනකොට ඒ තියෙන ප්‍රශ්න තියෙන දත්ත ටික රූපයක ඇඳලා රූපේ මත ලකුණු කරගන්න. එතකොට අපිට ආයෙත් ප්‍රශ්නේ 4-5 පාරක් කියවන්න ඕනේ නැහැ. එතකොට අපිට එකපාරෙන් අර දත්ත ටික මේව කරගත්තට පස්සේ රූපේ බලලා අපිට ගාන හදන්න. එතකොට අපිට මේක දීලා තියෙන්නේ පළවෙනි අවස්ථාව තමයි එක කෝෂයක් සම්බන්ධ කරාම ක්ෂමතාවය P ප්‍රතිරෝධය R. එතකොට කෝෂ දෙකක් සම්බන්ධ කරාට පස්සේ එයාගේ ක්ෂමතාවය ඒ කියන්නේ R ප්‍රතිරෝධය හරහා තාපය උත්සර්ජන වෙන ක්ෂමතාවය මම P dash කියලා ගන්නවා. අපිට ඒක අහලා තියෙනවා. ඊට පස්සේ මෙයා කියලා දෙනවා මේ කෝෂයෙන් මේ R ප්‍රතිරෝධය හරහා අපිට අවශ්‍ය ධාරාව මේ P ක්ෂමතාවය දෙන්න පුළුවන්. P ක්ෂමතාවයෙන් තාපය උත්සර්ජනය කරන්න පුළුවන් සිම්පල් T කාලයක්.
එහෙනම් අපෙන් අහනවා කෝෂ දෙකක් සම්බන්ධ කරාට පස්සේ මේ R ප්‍රතිරෝධය හරහා ශ්‍රමතාවය උත්සර්ජනය කරන්න පුළුවන් කොච්චර කාලයක්ද? අපි මුලින්ම බලමු දැන් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය වෙන නිසා බාහිර ප්‍රතිරෝධය හරහා විභවාන්තරයේ කෝෂයේ විද්‍යුත්ගාමක බලයට සමානයි. අපි කලින් කතා කරා. ඒතර R හරහා උත්සර්ජනය වන ශීඝ්‍රතාවය P නම් R හරහා තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය P නම් අපිට ලියන්න පුළුවන් P සමානයි V වර්ග බෙදීම R කියලා. එතකොට අපි මෙතනදී V දන්න නිසා V වර්ග බෙදීම R කියන සමීකරණය දාන්නේ. එතකොට R හරහා කියලා කියන්නේ පළවෙනි රූපේ P සමානයි E වර්ග බෙදීම R. එතකොට පළවෙනි රූපේ R හරහා තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය P කියන්නේ E වර්ග බෙදීම R. එතකොට ඒකෙන් සිම්පල් T කාලයක් ශක්තිය ලබා දෙන්න පුළුවන් නම් එතකොට මේ කෝෂයෙන් සිම්පල් T කාලයක් ශක්තිය ලබා දෙන්න පුළුවන් නම් මෙයා ලබා දෙන ශක්තිය මේ R හරහා P ශීඝ්‍රතාවයෙන් හානි වෙනවා. නිසා සිම්පල් T කාලයකදී R හරහා හානි වන ශක්තිය P සිම්පල් T ඒක සමානයි E වර්ග බෙදීම R සිම්පල් T. එතකොට මේ කෝෂයේ මුළු ශක්තිය තමයි මේ සිම්පල් T කාලයකදී R ප්‍රතිරෝධය හරහා හානි වෙන්නේ. ඒක නිසා කෝෂයේ සතු ශක්තිය සමානයි P සිම්පල් T. ඊට කෝෂ දෙක සම්බන්ධ කළ විට කෝෂ දෙකක් සම්බන්ධ කරාට පස්සේ මේ දෙවෙනි රූපයේ විදිහට කෝෂ දෙකක් සම්බන්ධ කරාට පස්සේ R හරහා විභවාන්තරය 2යි. R හරහා විභවාන්තරය 2යි වෙනවා. එතකොට R හරහා තාපය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය 2යි E වර්ග බෙදීම R වෙනවා. එතකොට 4යි E වර්ග බෙදීම R. එතකොට E වර්ග බෙදීම R කෙනෙක් වෙන අපි P කියලා කලින් හොයාගත්තා. ඒක නිසා P dash කියලා කියන්නේ 4යි P. එහෙනම් මෙයාගේ කෝෂ දෙකක් සම්බන්ධ කරාම මෙයාගේ තාපය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය දෙගුණයක් 4 ගුණයක් වෙනවා. කලින් එකට වඩා 4 ගුණයක් වෙනවා. අපි මේක අර තියරි කොටසෙත් කතා කරා. මොකද අපි කිව්වා කෝෂ දෙකක් දැම්මට පස්සේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වෙනවා. ධාරාව වැඩි වෙනවා. හැබැයි මොකද වෙන්නේ? කාලය අඩු වෙනවා. එතකොට එයා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය 4යි P වෙනවා. R ප්‍රතිරෝධය හරහා. හැබැයි එතකොට අපි ගන්නවා එහෙනම් P dash ශ්‍රමතාවයකින් එයාට T dash කාලයක් අර R ප්‍රතිරෝධය හරහා තාපය උත්සර්ජනය කරන්න පුළුවන් කියලා. එතකොට අපි ඒකෙන් අපිට ලියන්න පුළුවන් එහෙනම් T dash කාලයක් තාපය දෙන්න පුළුවන් නම් P dash ශ්‍රමතාවයකින් ඒ කෝෂ දෙකේ තියෙන ශක්තිය වැය කරලා තමයි P dash ශ්‍රමතාවයකින් T dash කාලයක් දෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් කෝෂ දෙක සතු ශක්තිය සමානයි P dash වැඩි කිරීම T dash කියලා. ඒත් අපි කලින් හොයාගත්තා මේ එක කෝෂයක සතු ශක්තිය PT කියලා. එහෙනම් එක කෝෂයක සතු ශක්තිය PT නම් දෙක වැඩි කිරීම PT සමානයි කෝෂ දෙක සතු ශක්තිය. ඒක සමානයි P dash වැඩි කිරීම T dash. එතන P dash කියලා කියන්නේ 4යි P වැඩි කිරීම T dash. එතන මෙතනින් එනවා T dash සමානයි T බෙදීම 2යි. එතකොට කෝෂ දෙකක් සම්බන්ධ කරාට පස්සේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය 4 ගුණයක් වුණාට බදලා තින්නේ. ඒ ශ්‍රමතාවය දෙන්න පුළුවන් කාලය T බෙදීම 2ක් වෙලා. ඒක තමයි කිව්වේ අර සමාන්තරගතව සම්බන්ධ කරාම වැඩි ශක්ෂමතාවයක් දෙන්න පුළුවන්. හැබැයි ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් කෝෂ වැඩි ගාණක් සම්බන්ධ කරොත් කාලයක ශක්තිය දෙන්න පුළුවන් කාලය අඩු වෙනවා. ඊට පස්සේ 135 වෙනි ගැටලුව 135 වෙනි ගැටලුවේ තියෙන්නේ නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් හා විද්‍යුත්ගාමක බලය 12 වෝල්ට් වන බැටරියක් 1.5 වෝල්ට් 0.5 ඇම්පියර් බල්බ තුනකට රූපේ පෙන්වා ඇති පරිදි සම්බන්ධ කොට ඇත. බල්බ සාමාන්‍ය දීප්තියෙන් දැල්වීම සඳහා R තිබිය යුතු අගය සොයන්න කියලා අපෙන් අහන්නේ. ඒක කැපිටල් R බල්බ තුන සාමාන්‍ය දීප්තියෙන් දැල් වෙන්න නම් කැපිටල් R තියෙන්න ඕන. අගය මොකද්ද කියලා තමයි අපෙන් අපි බලමු මේක හදන විදිය. එතකොට මෙතන බල්බ තුන සාමාන්‍ය දීප්තියෙන් දැල් වෙන්න නම් ඒ බල්බ තුන හරහා 0.5 ඇම්පියර් ධාරාවක් ගලන්න ඕනේ. එතකොට බල්බ තුන හරහා 0.5 ඇම්පියර් ධාරාව ගලන්න ඕන කියලා කියන්නේ මොකද්ද? R හරහා යන්න ඕනේ 1.5 ඇම්පියර් ධාරාව. එතකොට R හරහා යන ධාරාව අපි හොයාගත්තා. එතකොට R ගේ අගය හොයන්නම් අපිට ගන්න පුළුවන් V සමානයි IR අණුව R හරහා විභවාන්තරයයි R හරහා ධාරාවයි හෙව්වොත් අපිට V සමානයි IR අණුව R වල අගය හොයන්න පුළුවන්. එතකොට දැන් R හරහා ධාරාව 1.5 ඇම්පියර් වෙනවා. ඒකට හේතුව තමයි එක බල්බ සාමාන්‍ය දීප්තියෙන් දැල් වෙන්න නම් බල්බයක් කරහා 0.5 ඇම්පියර් යන්න ඕන. ඒතර ඒ වගේම බල්බ සාමාන්‍ය දීප්තියෙන් දැල් වෙන්න නම් අපිට දීලා තියෙනවා මේ ප්‍රශ්නේ අපිට දුන්නා බල්බ හරහා තියෙනෝනේ 1.5 වෝල්ට් විභවාන්තරයක්. ඒක නිසා බල්බ හරහා බල්බ තුන සමාන්තරගතයි. බල්බ හරහා තියෙනෝනේ විභවාන්තරය 1.5 වෝල්ට් වලට සමානයි. ඒක නිසා මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බිඳුවයි. ඒක නිසා කෝෂයෙන් බල්බ හරහා විභවාන්තරය 1.5 වෝල්ට් දුන්නට පස්සේ කෝෂයේ R හරහා විභවාන්තරය 12 හරින 1.5 වෝල්ට්. ඒ නිසා R හරහා විභවාන්තරය 10.5 වෝල්ට්. නිසා R හරහා දැන් ධාරාව අපි 1.5 ඇම්පියර් කියලා අපි දන්නවා. ඒ වගේම R හරහා විභවාන්තරය 10.5 වෝල්ට් කියලා දන්නවා. අපිට ඒක R ට V සමානයි IR දාලා R වල ප්‍රතිරෝධයගේ 7 ohm කියලා හොයන්න පුළුවන්. මේක හරි සරලයි. මේක වෙන්නේ R හරහා ධාරාවයි R හරහා විභවාන්තරය අපි හොයාගෙන අපිට R වල
අගේ හොයන්න පුළුවන් b සමානයි ir. ඊට පස්සේ අවසාන ප්‍රශ්නය කියලා කියන්නේ ගැටලු 155. බලමු ගැටලු 155 කියන්නේ මොකක්ද කියලා. ගැටලුව 154 මෙතන ගැටලුව 154 තියෙන්නේ පිළිවෙලින් 6 වෝල්ට් 6 වෝල්ට් 2 වෝල්ට් 0.5 ඇම්පියර් සහ 27 වෝල්ට් 9 වෝල්ට් ලෙස ප්‍රමාණනය කර ඇති ABC නම් විද්‍යුත් උපාංග තුනක් විද්‍යුත්ගාමක බලය 10 වෝල්ට් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5 ඕම් වූ කෝෂයකට සමාන්තරගත ලෙස සම්බන්ධ කරන්න ඕන. සම්බන්ධ කරන්න අවශ්‍යයි. දැන් සම්බන්ධ කරලා නැහැ. අපිට සම්බන්ධ කරන්න ඕන විද්‍යුත්ගාමකයේ බලය 10 වෝල්ට් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5 ඕම් වූ කෝෂයකට සමාන්තරගතව. දැන් අපි බල්බ තුන සමාන්තරගතව සම්බන්ධ කරාම ඒ බල්බ තුනේ විභවාන්තර බල්බ තුන හරහා විභවාන්තර සමානයි. හැබැයි දැන් මෙතන මේ බල්බ තුන සමාන්තරගතව සම්බන්ධ කරාට පස්සේ දැන් මේ බල්බ තුනේ අග්‍රහරහා මේ බල්බ තුන හරියට ක්‍රියාත්මක වෙන්න නම් පළවෙනි බල්බය හරහා 6 වෝල්ට් විභවාන්තරයක් තියෙන්න ඕන. තුන්වෙනි බල්බය හරහා 9 වෝල්ට් විභවාන්තරයක් තියෙන්න ඕන. ඒක නිසා බල්බ හරහා අපිට බල්බ තුන එකපාරට සමාන්තරගත ලෙස සම්බන්ධ කරන්න බෑ. එතකොට ඒවා හරහා විභවාන්තර සමාන වෙනවා. ඒතර විභවාන්තර සමාන වුණොත් එහෙම අපිට එක එක්කෙනාට අවශ්‍ය විභවාන්තරය දෙන්න බෑ. ඒක නිසා අපිට එකපාර සම්බන්ධ කරන්න බෑ. අපි කොහොමද බලමු මේකේ මේ බල්බ තුන අර 10 වෝල්ට් කෝෂයට සමාන්තරගතව සම්බන්ධ කරනවා නම් අපි කොහොමද තව ප්‍රතිරෝධ එකතු කරනවද නැද්ද ප්‍රතිරෝධات එක්කද සමාන්තරගතව සම්බන්ධ කරන්න කියලා අපි මේ ගාන හදන විදිය බලමු. අපිට කෙලින්ම සම්බන්ධ කරන්න බෑ. එතකොට අර නියමිත ක්ෂමතාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මුලින්ම බලන්න ඕන ඉහත සඳහන් ආකාරයට ආප්මන්න පරිපථයට සම්බන්ධ කර ඒවා නියමාකාරයට ක්‍රියා කිරීම සඳහා කෝෂය මගින් ලබා දිය යුතු සම්පූර්ණ ධාරාව කොපමණද? ඒතකොට අපිට මුලින්ම අපි හොයන්න ඕන දැන් මේ එක බල්බය හරහා එයාලට අදාළ උපරිම ක්ෂමතාවය යනකොට තමයි එයාලා උපරිම ක්ෂමතාවෙන් උපරිම ධාරාව යනකොට තමයි උපරිම ක්ෂමතාවෙන් ක්‍රියා කරන්නේ. එතකොට දැන් අපි 6 වෝල්ට් නම් එයාට P සමානයි VI දාලා එයාගේ උපරිම එයාගේ ඔය ක්ෂමතාවය දෙන ධාරාව හොයන්න ඕන. එතකොට එයාලා ඔය ක්ෂමතාවෙන් ක්‍රියා කරන්නේ ඒ අදාළ ධාරාව ගියොත් විතරයි. ඒත් 0.5 ඇම්පියර් ධාරාවක් ගියොත් විතරයි B 2 වෝල්ට් ක්ෂමතාවෙන් ක්‍රියා කරන්නේ. එතකොට අපිට තුන්වෙනි C කෝෂයටත් 27 වෝල්ට් 9 වෝල්ට් එයාටත් P සමානයි VI දාලා එයා නියමිත ක්ෂමතාවෙන් ක්‍රියා කරන්න අවශ්‍ය ධාරාව අපිට හොයන්න පුළුවන්. ඒත් අපි මුලින්ම කරනවා එතකොට මේ බල්බ තුනම නියමාකාරයෙන් ක්‍රියා කිරීමට ඒවා හරහා අදාළ ධාරා ගලා යා යුතුය. නියමාකාරයෙන් ක්‍රියා කිරීමට ඒ හරහා ගලා යා යුතු ධාරාව IA නම් ඒ හරහා ගලා යුතු ධාරාව කිරීමට ඒ හරහා ගලා යුතු ධාරාව IA නම් P සමානයි V I අනුව 1 ඇම්පියර. ඒතකොට A කියන එක්කෙනා නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ එයාගේ හරහා 1 ඇම්පියර ධාරාවක් ගලන්න ඕනේ. ඒ වගේ B ගේ අපිට ධාරාව දීලා තියෙන කෙලිම 0.5 ඇම්පියර කියලා. ඒක අපිට ගන්න පුළුවන් B නියමාකාරයෙන් ක්‍රියා කරන 0.5 ඇම්පියර ධාරාවක් ගලන්න ඕන. ඒ වගේම C නියමාකාරයෙන් ක්‍රියා කරන්න එයාට P සමානයි VI දැම්මට පස්සේ අපිට P බල්බයට P සමානයි VI දැම්මට P කියන්නේ 27යි I කියලා කියන්නේ V කියලා කියන්නේ 9යි. ඒතර I කියන එක නන 3 ඇම්පියර. ඒතර C හරහා 3 ඇම්පියර ධාරාව ගියොත් තමයි එයා නියමිත ක්ෂමතාවෙන් ක්‍රියා කරන්නේ. එතකොට මේ ධාරා තුනම අපි දෙන්න ඕන කෝෂය. හරිද? එතකොට මේ තුන් දෙනා සමාන්තරගතව සම්බන්ධ කරන නිසා මේ තුනේම එකතුව අපි දෙන්න ඕන කෝෂය. දැන් බල්බ තුන සමාන්තරගතව සම්බන්ධ කළ විට ඒවා නියමාකාරයෙන් ක්‍රියා කිරීමට කෝෂය මගින් ලබා දිය යුතු මුළු ධාරාව ඔය තුනේම එකතුව. එතකොට කෝෂය මගින් 4.5 ඇම්පියර් ධාරාවක් දෙන්නත් ඕන. ඒ වගේම කෝෂය විසින් මේ වලට අවශ්‍ය විභවාන්තරය දෙන්නත් ඕන. එතකොට කෝෂය විසින් අවශ්‍ය ධාරාව දෙනවා වගේම කෝෂය විසින් මේ C හරහා 9 වෝල්ට් විභවාන්තරයක් දෙන්න ඕන. B හරහා අපිට විභවාන්තරය ගණනය කරන්න පුළුවන්. ඒක 4 වෝල්ට් එන්නේ. 4 වෝල්ට් විභවාන්තරයක් දෙන්න ඕනේ. ඒ හරහා 6 වෝල්ට් විභවාන්තරයක් දෙන්න ඕනේ. අපි දැන් ධාරාව හෙව්ව කෝෂයෙන් අවශ්‍ය ධාරාව. ඒතර කෝෂයෙන් 4.5 ඇම්පියර් ධාරාව. ඒතර දෙවෙනි කොටස අපිට දීලා තියෙන්නේ ඉහත සඳහන් ආකාරයට සම්බන්ධ කර ආම්පන්න සියල්ලම සතුරුදායක ලෙස ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය ධාරාව දී ඇති වර්ගයේ එක් කෝෂයකින්. ඒතර මේ දීලා තියෙන එක් කෝෂයකින් විතරක් අපිට ඒ ධාරාව ගන්න බෑ කියලා. ඒතර අවශ්‍ය ධාරාව ඒ කෝෂයෙන් විතරක් දෙන්න බෑ කියලා පෙන්වන්න කියලා අපිට තියෙනවා. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඒතර 4.5 ඇම්පියර් ධාරාවක් කෝෂය හරහා ගලා යන විට කෝෂය හරහා විභවාන්තරය V නම්. ඒතර V සමානයි E ඍණ IR අනුව කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය 10 ඍණ 4.5 වැඩි වීම 0.5යි. එතකොට V සමානයි 10 ඍණ. ඒතර V සමානයි E ඍණ IR තමයි කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය. ඒතර V සමානයි 10 ඍණ 4.5 වැඩි කිරීම 0.5යි. V සමානයි 10 ඍණ 2.25යි. එතකොට ඔතනින් එනවා
10.2.5 කියලා කියන්නේ 7.75 වෝල්ට්. එතකොට කෝෂයේ අග්‍රහ. එතකොට මේ කෝෂය විසින් 4.5 ඇම්පියර් ධාරාවක් එළියට දෙනකොට කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය 7.75 වෝල්ට්. හැබැයි අපි දැන් දන්නවා මොකද්ද? කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය 9 වෝල්ට් වඩා වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්. මේකට හේතුව තමයි C බල්බය ක්‍රියාත්මක වෙන්න නම් ඒක හරහා විභවාන්තරය 9 වෝල්ට් එන්න ඕනේ. ඒ නිසා කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය දැන් අපි බල්බ තුන සමාන්තරගතව සම්බන්ධ කරන නිසා කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය 9 වෝල්ට් වඩා වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. අඩු වෙන්න බෑ. ඒක නිසා 9 වෝල්ට් විභවාන්තරයක් දෙන්න. එතකොට මෙයාගේ 7.75 නිසා එක කෝෂයක් සම්බන්ධ කරොත් එහෙම කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය 7.75 නිසා එයාට C බල්බයට අදාළ විභවාන්තරය දෙන්න බෑ. ඒක නිසා එක බල්බයකින් අපිට බෑ මේ බල්බ තුන එක කෝෂයකින් අපිට බෑ මේ බල්බ තුන හරියටම ක්‍රියාත්මක කර ගන්න. ඒ නිසා අග්‍රහරහා අඩුම තරමින් 9 වෝල්ට් විභවාන්තරයක් ලබා ගන්න. ඒතර අඩුම තරමින් 9 වෝල්ට් විභවාන්තරයක් තියෙනවනේ කෝෂයේ අග්‍රහරහා. එතකොට තමයි C බල්බය හරහා කියන්නේ වැඩිම විභවාන්තරය අවශ්‍ය බල්බේ C. C වල 9 වෝල්ට්, B වල 4 වෝල්ට්, A වල අපිට ආව 6 වෝල්ට්. එතකොට 9 වෝල්ට් වඩා අඩුම තරමින් 9 වෝල්ට්වත් තියෙන කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය නැත්නම් අපිට මේ බල්බ තුනම අපිට හරියට ක්‍රියාත්මක කරගන්න බෑ. ඒතර කෝෂ n ප්‍රමාණයක් ඒතර අපි හිතනවා එතකොට එහෙනම් 9 වෝල්ට් විභවාන්තරයක් ගන්න කෝෂ n ප්‍රමාණයක් සමාන්තරගතව සම්බන්ධ කරන්න ඕනේ. ඒ කෝෂ n ප්‍රමාණයක් දැන් අපි ඊළඟට අහලා තියෙනෙත් ඒක තමයි. අපිට ඊළඟට අහලා තියෙන 3. ඉහත දෙකෙහි මුහුණපා ගැටලුව निराකරණය කර ගැනීම සමා සමාන්තරගත ලෙස අපිට කියලා දිනවා සමාන්තරගත ලෙස සම්බන්ධ කළ යුතු ඉහත වර්ගයේ අවම කෝෂ ගන්න කොහොමද කියලා. ඒතර සමාන්තරගත ලෙස අපි හිතනවා එහෙනම් 9 අඩුම තරමේ 9 වෝල්ට් විභවාන්තරයක් දෙන්න අපිට අවශ්‍ය කෝෂ ගන්න අපි කියනවා සිම්පල් n සංඛ්‍යාවක් අවශ්‍ය නම් අපි කියනවා එතකොට අපි දන්නේ සමක කෝෂවල සමක කෝෂවල අපි කතා කරා සමාන්තරගතව සමාන සර්වසම කෝෂ සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනකොට සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලය 10 වෝල්ට්. හැබැයි සමක කෝෂයේ සමක අභ්‍යන්තර ප්‍රතිරෝධය අභ්‍යන්තර විභවාන්තරය නෙමෙයි අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R බෙදීමෙන්. එතකොට සමක කෝෂයක සමාන්තරගතව සම්බන්ධ කරාම සමක කෝෂයේ අභ්‍යන්තර විභවාන්තරය සිම්පල් R බෙදීමෙන්. එතකොට අපිට ලියන්න පුළුවන් සමක කෝෂය. දැන් මේක නිසා හැදෙන සමක කෝෂයට අපිට ලියන්න පුළුවන් V සමානයි E ඍණ IR. එතකොට මේක නිසා ඇති වෙන සමක කෝෂයේ V සමානයි E ඍණ IR නම් අපිට දාන්න පුළුවන් විභවාන්තරය 9 වෝල්ට් වෙනවා. එතකොට සමක කෝෂය හරහා විභවාන්තරය 9 වෝල්ට් වෙනවා. එතකොට සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලය 10ම තමයි. හැබැයි එතකොට ධාරාව 4.5 ඇම්පියර් වෙනවා. ඒක කියන්නේ මේ පද්ධතියෙන් එළියට යන ඕන ධාරාව 4.5 ඇම්පියර්. එතකොට සිම්පල් R කියන එක නම් 0.5 බෙදීම සිම්පල් n. ඒ කියන්නේ කෝෂ අපි සිම්පල් n ගානක් සම්බන්ධ කරනවා කියලා අපි ගන්න නිසා එතකොට කෝෂ ප්‍රමාණයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කෝෂ ප්‍රමාණය එතකොට කෝෂ n ගානක් සමාන්තරගතව සම්බන්ධ කරාම අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5 බෙදීම සිම්පල් n. ඊට එතනින් අපිට එනවා සිම්පල් n කියන එක කෙනා සුළු කරගෙන ගියාට සිම්පල් n කියන්නේ 2.25. ඒ කියන්නේ කෝෂ අඩුම ගානේ කෝෂ 3ක්වත් සම්බන්ධ කරන්න ඕන ඔය 9 වෝල්ට් විභවාන්තරය දෙන. ඒ කියන්නේ කෝෂ 2.25ක් සම්බන්ධ කරන්න ඕන 9 වෝල්ට් විභවාන්තරය එන්න. අපි දැන් එතකොට කෝෂවල 0.25 එහෙම කියලා ගන්න බෑනේ. කෝෂ පූර්ණ සංඛ්‍යාවනේ තියෙන. ඒක නිසා 2.25 කියලා කියන්නේ කෝෂ 3ක් සම්බන්ධ කරන්න ඕන. මේ බල්බ තුන හරියටම ක්‍රියාත්මක කරන්න. එතකොට කෝෂ 3ක් සම්බන්ධ කරාට පස්සේ තමයි ඔය බල්බ තුන හරහාම එන තියෙන විභවාන්තරයට වඩා වැඩි විභවාන්තරයක් ලබා දෙන්නේ. එතකොට කෝෂ 9 වෝල්ට් විභවාන්තරය දෙන්නම් 2.25යි කෝෂ ප්‍රමාණයක් ඕන. දෙක අපිට කෝෂ දශම ගානන් වලින් අපි ගන්න නිසා පූර්ණ සංඛ්‍යා නිසා. එතකොට දෙකට වඩා වැඩි නිසා මේ සිම්පල් n කියන එක නා කෝෂ 3ක් අපි දාන්න ඕන මේ බල්බ තුන හරියටම ක්‍රියාත්මක. දැන් එතකොට අපි බලමු බල්බ තුන හරියටම ක්‍රියාත්මක කරගන්න කෝෂ 3 දැම්මට පස්සේ කොහොමද? දැන් අපි කෝෂ 3ක් දානවා. එතකොට කෝෂ 3 දැම්මට පස්සේ දැන් අපි ගොන්නේ කෝෂ 2.25ක් දැම්මොත් තමයි 9 වෝල්ට් එන්නේ අග්‍රහරහා විභවාන්තරය. කෝෂවල අග්‍රහරහා විභවාන්තරය 9 වෝල්ට් එන්නේ කෝෂ 2.25ක් දැම්මොත්. කෝෂ 3ක් දානවනේ. කෝෂ 3ක් දැම්මොත් එහෙම මේකේ අග්‍රහරහා විභවාන්තරය 9 වෝල්ට් වඩා වැඩි වෙනවා. ඒක නිසා මේ බල්බ හරහා විභවාන්තරය 9 වෝල්ට් වඩා වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ බල්බ හරහා විභවාන්තරය එයාලගේ අර සඳහන් කරලා තියෙන එකට වඩා වැඩි වෙන්න බෑ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ බල්බ හරහා ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. ඒතර මේ බල්බ හරහා ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කරාට පස්සේ අපිට අර මුලින්ම අපි කතා කරපු ගැටලුව එන්නේ නැහැ. එතකොට ඒ බල්බ හරහා ඒ බල්බ වලට අවශ්‍ය විභවාන්තරය දෙන්න පුළුවන්. එතකොට R1 ප්‍රතිරෝධයක් සම්බන්ධ කරාට පස්සේ
බයි බල්බය හරහා අපි R1 ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්නේ ඒ හරහා අවශ්‍ය 6 වෝල්ට් විභවාන්තරය දීලා ඉතිරි විභවාන්තරය මේ R1 හරහා යෙදෙන විදියට. ඒ වගේම B හරහා අවශ්‍ය 4 වෝල්ට් විභවාන්තරය දීලා ඉතුරු විභවාන්තරය R2 හරහා යෙදෙන්න ඕන. C හරහා අවශ්‍ය 9 වෝල්ට් විභවාන්තරය දීලා ඉතිරි විභවාන්තරය R3 හරහා යෙදෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට බල්බ හරහා නියමිත අපි මේ දාර ප්‍රතිරෝධය මේ විදියට හොයාගෙන මේ පරිපථයට දැම්මට පස්සේ බල්බ හරහා අදාළ විභවාන්තරات වෙනවා අදාළ ධාරාත් වෙනවා. ඒතර මේ ධාරාව මෙහා හරහා 1 ඇම්පියර් මෙහා හරහා 0.5 ඇම්පියර් R3 හරහා 3 ඇම්පියර්. අපි ඒතකොට R1 R2 R3 කියන තුන් දෙනා හොයන්නේ කොහොමද කියලා බලමු. ඒතකොට දැන් අපි සමක කෝෂය සැලකුවට පස්සේ සමක කෝෂය විසින් එයාගේ අග්‍රහරහා දෙන විභවාන්තරය අපි දැන් හොයන්න ඕනේ. 2.25ක් දුන්නොත් තමයි 9 වෝල්ට් විභවාන්තරයක් එන්නේ සමක කෝෂයේ අග්‍රහරහා. ඒතකොට දැන් අපි කෝෂ 3ක් දාන නිසා අපිට විභවාන්තරය දැන් හොයන්න ඕන සමක කෝෂය හරහා. ඒතකොට සමක කෝෂය හරහා ධාරාව 4.5 ඇම්පියර්. එයාගේ සමක කෝෂයේ විද්‍යුත් ගාම බලය 10 වෝල්ට්. එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5 බෙදීම 3. ඒතකොට සමක කෝෂයට අපි V සමාන E ඍණ IR දානවා. E කියලා කියන්නේ 10යි. I කියලා කියන්නේ 4.5යි. සිම්පල් R කියලා කියන්නේ 0.5 බෙදීම 3යි. මෙතනින් එනවා අපි කෝෂ 3ක් සම්බන්ධ කරාට පස්සේ 9.25 වෝල්ට් තමයි කෝෂ සමක කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය. ඒ කියන්නේ මේ කෝෂ 3ේම අග්‍රහරහා විභවාන්තරය 9.25 වෝල්ට්. අපි ඒ කියන එක්කෙනාගේ පරිපථය ගත්තට පස්සේ ඒ බල්බේ සම්බන්ධලා තියෙන පරිපථය ගත්තට පස්සේ ඒ හා R1 හතර විභවාන්තරය 9.25. ඒකට හේතුව තමයි දැන් කෝෂේ සමක කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය 9.25 නම් R1 හා ඒ අතර විභවාන්තරය 9.25. එහෙනම් ඒ හරහා ඒ නියමිතම ක්‍රියාත්මක වෙන ඒ කියන එක්කෙනා නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ එයා හරහා 6 වෝල්ට් විභවාන්තරයක් එන්න ඕනේ. ඒක නිසා 9.25න් 6ක් අයින් වුණාට පස්සේ R1 හරහා විභවාන්තරය 3.25. ඒතකොට R1 හරහා විභවාන්තරය 3.25යි. එයා හරහා ධාරාව 1 ඇම්පියර්. එහෙනම් R1 කෙනෙක් කෙනා 3.25 කියලා අපිට V සමානයි IR දාලා හොයන්න පුළුවන්. ඒ වගේම අපිට B වලට දාන්න පුළුවන්. B හරහා ධාරාව 0.5 ඇම්පියර් නියමාකාරයෙන් ක්‍රියා කරන්න. එතකොට B හරහා විභවාන්තරය අපිට දීලා නැති නිසා අපි ඒක හොයන්න ඕන. B ට අපි P සමානයි VI දාලා B නියමාකාරයෙන් ක්‍රියා කරන්න අපි අවශ්‍ය විභවාන්තරය 4 වෝල්ට් කියලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට B නියමාකාරයෙන් ක්‍රියා කරන්න එයා හරහා විභවාන්තරය 4 වෝල්ට් වෙන්න ඕනේ. එතකොට 9.25න් 4 වෝල්ට් අඩු වුණාට පස්සේ R2 හරහා විභවාන්තරය 5.25 වෝල්ට් වෙනවා. එහෙනම් R2 හරහා විභවාන්තරය 5.25 වෝල්ට් නම් R2ට V සමානයි IR දැම්මට පස්සේ අපිට R2 වල අගය හොයන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් C කෝෂය ගන්න. දැන් C කෝෂය C බල්බය හරියට ක්‍රියාත්මක වෙන්න නම් එයා හරහා විභවාන්තරය 9 වෝල්ට් වෙන්න ඕන. එහෙනම් C බල්බය හරහා විභවාන්තරය 9 වෝල්ට් වෙනකොට ඉතිරි විභවාන්තරය R3 හරහා යෙදෙනවා. ඒතකොට R3 හරහා විභවාන්තරය 9.25 වෝල්ට්. ඒ කියන්නේ 9.25 9 වෝල්ට් අඩු කරාට පස්සේ R3 හරහා විභවාන්තරය 0.25 වෝල්ට්. ඒ නිසා අපි R3 ට V සමානයි IR දැම්මට පස්සේ එයා හරහා ධාරා එයාගේ ඒතර R3 වල ප්‍රතිරෝධය අපිට 0.839 ඕම් කියලා හොයාගන්න. ඒතර මේ අපි කතා කරේ තාපන ඵලය හා ශ්‍රමතාවයේ ගැටලු කිහිපයක්. ඔයාලට පුළුවන් මේ ගණන් ටික ආයිත් හදලා පාස් පේපර් වල තාපන ඵලය හා ශ්‍රමතාවය කියන කොටසට අදාළ MCQ ටික කරන්න පාස් පේපර් MCQ ටික. හැබැයි මෙතන ඔයාලට දැන් ප්‍රශ්නයක් තියෙනවා මේකේ සමහරලාට ඔය පාස් පේපර් MCQ වල හරියටම මේ කොටසටම අදාළ වෙන මේ ඔයාලට හදන්න පුළුවන් ගණන් ටික හදන්න පුළුවන්. එතකොට සමහර ප්‍රශ්න තියෙනවා අපි අර කෝෂ පද්ධති අපි ඊළඟට කතා කරන්න ඕන කෝෂ පද්ධති විභවාන්තර හොයන ඒවා ඒ වගේ සමක කෝෂ පද්ධති ඒවා අපි කතා කරන්න ඕන ඊළඟ කොටසදී. එතකොට ඒවත් සම්බන්ධ වෙලා තියෙන ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඔයාලට තෝරගෙන මේ කොටසට අදාළ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා සමක කෝෂයට ඒ කියන්නේ සමක කෝෂ පද්ධති හා කර්චොප් නියම. ඒතර කෝෂ පද්ධති අපි කතා කරලා ඉවරලා කෝෂ පද්ධති අදාළ ගැටලු විශාල ප්‍රමාණයක් අපි විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ගොඩක්ම අමාරු කොටස. කෝෂ පද්ධති කියන කොටස තමයි ගොඩක් අමාරු කොටස. ඒකේ විභවාන්තරය හොයන්න, විභවය හොයන්න, ඒ වගේ ගොඩක් අමාරු ගැටලු තියෙනවා. අපි ගැටලු ඒ කොටසේදී අපි ගැටලු ගොඩක් විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඔයාලට පුළුවන් පාස් පේපර් MCQ ටික මේකෙන් උත්සාහ කරන්න.